ආයුබෝවන් ඔයගොල්ලෝ සියලු දෙනාටම අද දවසේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපොස සාමාන්‍ය පෙළ තොරතුරු සහ sannivedana තාක්ෂණය කියන විෂය මාලාව යටතේ 10 වසරේ පළවෙනි පාඩම ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ. තොරතුරු සහ sannivedana තාක්ෂණය කියන එක. Information and Communication Technology කියන එකයි. ඉතින් මේ යටතේ අපි ඉස්සෙල්ලාම අවබෝධ කරගන්න ඕනේ අපි තොරතුරු සහ sannivedana තාක්ෂණය කියන වචනය ගත්තාම ඒ වචන තුන ගත්තාම තොරතුරු කියලා වචනයක් ගැන අපි සඳහන් කරනවා එතනදී. දැන් තොරතුරු කියන්නේ මොනවද කියන එක. දත්තයි තොරතුරුයි කියන්නේ මොනවද කියන එක තමයි අපි ඉස්සෙල්ලාම මූලික වශයෙන් අවබෝධ කරගන්න ඕනේ. data කියන්නේ මොනවද? information කියන්නේ මොනවාද කියන එක. එතකොට data කියන එක ගත්තාම සාමාන්‍යයෙන් වෙන වෙනම තේරුමක් දෙන්න පුළුවන් කමක් නැති. හරිද? අකුරු හරි වචන හරි සංකේත හරි මොනවා හරි දෙයක් අපි හඳුන්වනවා දත්ත හැටියට data හැටියට. හරිද? ඒ කියන්නේ කිසිම අවබෝධයක් ගන්න බෑ අපිට. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් මෙතන තියෙනවා හරි පාසල් වාර විභාගයක ලකුණු වගයක්. මේ ලකුණු දිහා බැලුවම බැලුවටම ලකුණු ටිකක් නම් තියෙනවා නමුත් තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපිට කිසිම දෙයක් ඒකෙන් තීරණයකට එළඹෙන්න අමාරුයිනේ මෙන්න මේ ගැන විතරක් සලකා බැලුවොත්. ඒ කියන්නේ පන්තියේ මේ ළමයා ලකුණු ලබාගෙන තියෙන මොන විෂයටද කියලාවත් අපිට තේරුම් ගන්න අපහසුයි. ඒ කාරණාව නිසා අපිට එහෙම මුකුත් කරගන්න විදියක් නැහැ. නමුත් අපිට මේ විදිහට වගුගත කිරීමක් සිද්ධ කරගත්තොත් අන්න අර කලින්ට වඩා ටිකක් මේක පැහැදිලි කරගන්න පුළුවන්. ටැබියුලේට් කරගත්තොත් අපිට පුළුවන්කම තියෙනවා ඊට වැඩිය ටිකක් යම්කිසි අවබෝධයක් ගන්න. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ ටික තිබුණත් මදි අපිට අවබෝධ කරගන්න අපහසුයි මොනවද මේ ළමයාගේ ස්ථානය කොහොමද කියන එක. දැන් මෙතන මේ ලකුණු ටිකක් තිබුණු පළියට නමක් තිබුණු පළියට අපිට එකපාරට අවබෝධ කරගන්න අමාරුයි ළමයෙකුගේ ස්ථානය පොසිෂන් එක මොකක්ද කියන එක. එතකොට එයාගේ තත්ත්වය කොහොමද ළමයා දියුණු වෙලාද එහෙම නැත්නම් සාර්ථකද නැද්ද කියන එක අපිට අවබෝධ කරගන්න අමාරුයි. මේ කාරණාවත් නිසා අපිට යම්කිසි ආකාරයක තියෙනවා පුංචි ගැටලුවක්. ඕන්න ඔය හේතුව නිසා අපිට පුළුවන්කම තියෙනවා මේ වෙලාවේ මොකක් කරන්නද? තවත් ටිකක් දියුණු කරලා මේ වගුව සංශෝධනයක් කරගන්න. මොකද්ද? පළවෙනි එක තමයි මුළු ලකුණු කියලා අපි තීරුවක් එකතු කරලා තියෙනවා. එහෙම නැත්නම් total කියලා. දෙවෙනි එක අපි එකතු කරලා තියෙන average එක. එහෙම නැත්නම් සාමාන්‍ය ලකුණු. ඊළඟ එක rank එක. ස්ථානය. මෙන්න මේ වගේ අවස්ථාවක් අපිට ගන්න පුළුවන්. මේක ගත්තයින් පස්සේ දරුවනේ අපිට බොහොම පැහැදිලිව අවබෝධ කර ගැනීම හැකියාවක් තියෙනවා. මොකද්ද මේක? සාමාන්‍ය මුළු ලකුණු ස්ථානය කියන එක ගත්තම මේ ළමයාගේ තත්ත්වය කොයි වගේද කියන එක. එතකොට මේ ළමයා දුර්වල ළමෙක්ද, දක්ෂ ළමෙක්ද, මධ්‍යස්ථ ළමෙක්ද? දුර්වල ළමෙක් නම් මෙයා මොනවද වීක් වෙලා තියෙන්නේ? එක් ළමයාගේ වීක් පොයින්ට්ස් මොනවද? අපිට ඒවා හොයාගන්න හැකියාවක් තියෙනවා. ඒ නිසා මේක අපි හොයාගන්නවා ඉන්ෆර්මේෂන් එකක් හැටියට. ඒ කියන්නේ මේ දත්ත සකස් කිරීමක් අපි කරලා ඉවර වුණාට පස්සේ අපිට මේක ඉන්ෆර්මේෂන් එකක් ආකාරයට එහෙම නැත්නම් තොරතුරක් හැටියට තොරතුරු එකක් නෙමෙයි ගොඩක් දැනගැනීමේ හැකියාවක් දැන් දක්නට ලැබෙනවා. ටිකක් ඒක තවත් පැහැදිලි කරගමු. මෙන්න මේ උදාහරණය දිහා බැලුවොත් ඔබට පේනවා මෙතන වෙන වෙනම පින්තූර වගේක් තියෙනවා. මේ වෙන වෙනම පින්තූර ගත්තාම පුද්ගලයෝ 4 දෙනෙක් ඉන්නේ. හරිද? එකිනෙකට වෙනස් පුද්ගලයෝ 4 දෙනෙක් ඉන්නවා කියන එක විතරයි අපිට අවබෝධ වෙන්නේ. ඊට වැඩි දෙයක් එන්නේ නැහැ. හැබැයි මේ 4 අපි එකට එකතු කරලා මෙහෙම තිබ්බොත් ඒක මොකක් හැටියටද එන්නේ? ඒක අපිට ගන්න පුළුවන්කම තියෙනවා පොලක් හැටියට. ෆැමිලි එකක් කියලා අපිට අවබෝධ කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට අපි ගත්තොත් මෙන්න මේ එක්සැම්පල් එක සාමාන්‍යයෙන් ඔබගේ දැන් ජාතික හැඳුනුම්පත් අංකය දිහා බැලුවොත් වර්තමානයේ වෙනකොට නම් ජාතික හැඳුනුම්පත් අංකය ඉලක්කම් 12කින් සමන්විත වෙනවා. නමුත් මේ තියෙන පැරණි ආකෘතිය මේ ජාතික හැඳුනුම්පත් අංකය දිහා බැලුවොත් අපිට පුළුවන්කම තියෙනවා පුද්ගලයෙකුගේ
උපන් වර්ෂය ගන්න. දැන් මේ පැරණි ආකෘතිය අනුව ඉලක්කම් 9ක් සහ v අකුරක් තියෙන්නේ. පැරණි ආකෘතිය හැටියට පළවෙනි අංක දෙක ගත්තාම පුද්ගලයෙක්ගේ උපන් වර්ෂය අපිට හඳුනා ගැනීමට පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි ඉලක්කම අනුව අපිට හඳුනා ගන්න පුළුවන් ස්ත්‍රී පුරුෂ භාවය. ඒ කියන්නේ තුන්වෙනිට තියෙන ඉලක්කම 0.4ත් අතර අගයක් ගන්නවා නම් පුරුෂයෙක් හැටියටත් 5ත් 9ත් අතර සංඛ්‍යාවක් නම් ස්ත්‍රියක් කියලාත් අපිට අවබෝධ කර ගැනීමේ හැකියාවක් තියෙනවා. හරිද? එතකොට මෙන්න මේ ආකාරයට යම්කිසි අර්ථයක් නිරූපණය කරන්න බැරි අක්ෂර සංඛ්‍යා විශේෂ සංකේත අපි හඳුන්වනවා දත්තයක් හැටියට. ඒවා යම්කිසි ආකාරයකට සකස් කරයින් පස්සේ අපිට අවබෝධයක් ගන්න පුළුවන්, තේරුමක් ලබා ගන්න පුළුවන් යම්කිසි තොරතුරක් හැටියට අපි ඒක පිළිගන්න පුළුවන්, ඉන්ෆර්මේෂන් එකක් හැටියට ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේකේ වැදගත්ම කාරණාව තමයි මෙතනදී අපි තේරුම් ගන්න ඕන දේ සාමාන්‍යයෙන් මේ තොරතුරු සහ සංවේදන තාක්ෂණය කියන එක මේ විෂය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ මෙන්න මේ ගැලීම් සටහන අනුව, මෙන්න මේ ෆ්ලෝ chart එක අනුව. මේක මද ෆ්ලෝ chart එක හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. පළවෙනිම දේ තමයි input process output කියන එක. input process output කියන එක. ආදානය සැකසීම ප්‍රතිදානය ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ආදානයක් කියලා මෙතනදී අදහස් කරන්නේ අපේ පරිගණක පද්ධතියක් ඇතුළට අපි දත්ත ලබා දීමක් සිද්ධ කරනවා. දැන් ඔබට අවශ්‍ය නම් ඔබගේ නම ටයිප් කරන්න අපේ නමේ යම්කිසි ඒ අකුරු එකින් එක අපි ටයිප් කරනවා. එකින් එක වෙන වෙනම අපේ නමේ අකුරු ගත්තාම ඒක කිසිම අවබෝධයක් අපිට දක්නට ලැබෙන්නේ නැහැ. ඒ වුණාට අපි පරිගණකයේ වෙතට දත්ත ටික ඉන්පුට් කරයින් පස්සේ, data ඉන්පුට් කරයින් පස්සේ ඒවා සකස් කිරීමකට ලක් වුණායින් පස්සේ ඒක ප්‍රතිදානය කරලා දෙනවා අවශ්‍ය ආකාරයේ තොරතුරු. ඒ කියන්නේ ඉන්ෆර්මේෂන් එකක් විදිහට අපිට නමක් කැටියට ටයිප් කරලා පෙන්නනවා. එතකොට මෙන්න මේ වගේ අවස්ථාවක් තමයි මේ පරිගණක පද්ධතිය පුරාම පැතිරී පවතින්නේ. ඊළඟට අපි ඒක තවත් සරල උදාහරණ වලින් තේරුම් ගත්තොත් ඔටෝමේටඩ් ටෙලර් මැෂින් එකක් එහෙම නැත්නම් ATM යන්ත්‍රයක් දිහා බැලුවොත් ඔබ දන්නවා ඔබගේ මුදල් ලබා ගැනීමේ කාර්යය සඳහා ඔබ ATM යන්ත්‍ර භාවිතා කරලා තියෙනවා. ATM යන්ත්‍රයක් සඳහා ඔබ මුලින්ම ඇතුළත් කරන්නේ මොකද්ද? ඔබ සතුව තියෙනවා නම් ATM කාඩ් පතක් ඔබ ඉස්සෙල්ලාම එක ඇතුළත් කරනවා. ATM යන්ත්‍රයට ඔබගේ ATM කාඩ් පත ඇතුළත් කරායින් පස්සේ ඒකේ සියලුම දත්ත ඇතුළත් කරලා තියෙනවා. හරිද? ATM කාඩ් එකේ ඔබගේ දත්ත සියල්ල ඇතුළත් කරලා තියෙනවා. ඒ සියලුම දත්ත කියවීමක් ATM යන්ත්‍රය තුලින් සිද්ධ කරනවා. සියලුම දත්ත කියවීමක් ATM යන්ත්‍රය තුලින් සිද්ධ කර ගන්නවා. එතකොට කියවීමෙන් ගත්තයින් පස්සේ ඔබගෙන් අවශ්‍ය කරන මුදල් ප්‍රමාණය එහෙම නැත්නම් ගිණුම් ශේෂය ලබා ගැනීම ඒ සියලුම අවශ්‍ය කරන දත්ත ටික ඔබ තුලින් ATM යන්ත්‍රයට ලබා ගන්නවා. ඔබට අවශ්‍යයි නම් රුපියල් 5000ක මුදලක් ATM යන්ත්‍රයෙන් ලබා ගැනීම සඳහා මොකද්ද වෙන්නේ? ATM යන්ත්‍රයේ තියෙන කීපෑඩ් එකෙන් ඕගොල්ලෝ 5.03 සැරයක් ඔබ ප්‍රෙස් කළොත් ඒ කියන්නේ දත්තයක් හැටියට ඔබගෙන් ඒක ලබා ගන්නවා. ලබා ගත්තයින් පස්සේ යන්ත්‍රය විසින් ඒක තේරුම් ගන්නවා මොකක් හැටියටද? රුපියල් 5000ක් කියන එක. ඊට පස්සේ මුදල් ලබා ගැනීමේ බොත්තම ඔබ ටච් කරොත් ඔබ ප්‍රෙස් කළොත් මොකද වෙන්නේ? ප්‍රතිදානයක් විදිහට අනිත් පැත්තෙන් තොරතුරු ලබා දීමක් කරනවා. හරිද? එතකොට රුපියල් 5000ක මුදලක් ඔබට තොරතුරක් ආකාරයෙන් උත් ඔබට ලබා දෙනවා. ඒවත් තරක් නෙමෙයි ඔබ ගිණුම් ශේෂය ඔබට එවෙලෙම පෙන්නනවා. එතකොට මේක ඇවිල්ලා මේ ප්‍රධාන වශයෙන් ස්ටෙප්ස් තුන කොහොමද? input process output කියන එක. එතකොට input කරන්නේ මොනවද? data. output කරන්නේ මොනවද? information. ඊළඟට පැමිණීමේ යන්ත්‍රය බැලුවොත්
එහෙම නැත්නම් දැන් attendance මාක් කරද්දී ගොඩක් වෙලාවට ඔබ දන්නවා බොහෝ ස්ථානවල අද කාලේ තියෙනවා මේ වගේ fingerprint machines ඔයගොල්ලෝ දැකලා ඇති. මේ fingerprint machines වල මොනවද සිද්ධ වෙන්නේ? පළවෙනියටම දත්තේ හැටියට ඇතුළත් කරන්නේ මොකද්ද? ඔබේ ඇඟිලි සලකුණ. ඔබගේ ඇඟිලි සලකුණ මීට කලින් ඒ යන්ත්‍රයට කලින් ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා නම් ඔබගේ ඇඟිලි සලකුණ ටච් කරලා තිබුණොත් එය හඳුනා ගැනීමක් සිද්ධ කරලා සකස් කිරීමකට ගන්නවා. ඒ කියන්නේ ඇඟිලි සලකුණ කියවීම සකස් කිරීමක් ලක් කරලා එතනින් අවබෝධ කරගන්නවා ඔබ කවුද කියන එක. ඔබ ඒ ආයතනයේ සේවකයෙක් කියලා තහවුරු කරගත්තායින් පස්සේ ඔබගේ පැමිණි වේලාව සටහන් කරගන්නවා යන්ත්‍රය විසින්. ඒ වගේම තමයි ඔබ නැවත සේවය අවසන් වෙලා යන්නකොටත් ඔබගේ පිටවීම සලකුණු කරන්න ඕනේ ඇඟිල්ලෙන්ම තමයි. එහෙම කරාම නැවතත් ඔබව ඇඟිලි සලකුණෙන් හඳුනාගෙන ඒක කියවීමක් කරලා සකස් කිරීමකට ලක් වෙලා ඊට පස්සේ ඔබගේ පිට වූ වේලාව සටහන් කරගන්නවා. ඒ දෙකම ඔබට ප්‍රතිදානයක් විදියට ලබා දෙනවා. හරිද? ඊළඟට තවත් උදාහරණයක් තමයි මෙන්න මේ QR code එක. QR code කියලා කියන්නේ ඔබ මීට පෙර දැකලා ඇති barcode කියන දේවල් සාමාන්‍යයෙන් තීරු සහිතව තියෙන සංකේතයක් ඔබ බොහෝ භාණ්ඩවල දැකලා ඇති. විශේෂයෙන්ම සුපර් මාකට් වල මේක දැකලා තියෙනවා. නමුත් ඒකෙම වැඩි දියුණු කරපු අවස්ථාවක් හැටියට තමයි මේ QR code එක ඔබ දකින්නේ. බොහෝ තොරතුරු මේ barcode එකේ QR code එකෙත් විශේෂයෙන්ම සිද්ධ වෙන්නේ මොකද්ද? බොහෝ තොරතුරු ගබඩා කරලා තබා ගැනීම. එතකොට හොඳම උදාහරණයක් හැටියට දැන් මේ වගේ QR code එකකින් සිද්ධ වෙන්නේ මොකද්ද? ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනයක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් QR code read කරන්න පුළුවන් කියවීම සඳහා විශේෂ apps ඔබට install කර ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඔබගේ ජංගම දුරකථනයේ කැමරාව ස්කෑනර් එකක් විදිහට භාවිතා වෙනවා මේ app එක හරහා. එතකොට මොකද වෙන්නේ? ඒ හරහා මේ වගේ QR code එකක් read කරාම එහි තිබෙනා වූ සියලුම තොරතුරු ටික විකේතනය කිරීමක් කරනවා. ඒ කියන්නේ තියෙන තොරතුරු හකුළු වල තියෙන්නේ QR code එක read වෙනකොට තොරතුරු ටික දිගහැරීමකට ලක් වෙනවා. තොරතුරු දිගහැරුණායින් පස්සේ මොකද සිද්ධ වෙන්නේ? දාල කරන තොරතුරු ටික ඔබට පෙන්නනවා. මේ තියෙන උදාහරණයේ හැටියට ඔබට පුළුවන් කමක් තියෙනවා නම් මේ ජංගම දුරකථනයක් හරහා මේ QR code එක read කරාම මේ QR code එකේ දැනට ඇතුළත් කරලා තියෙන්නේ යම්කිසි වෙබ් අඩවියක්. ඒ වෙබ් අඩවියට පිවිසීමට ඔබට මේ හරහා හැකියාවක් තියෙනවා. එහෙමනම් මොකද්ද ඉන්පුට් එක වෙන්නේ මේ අවස්ථාවේදී? QR code එක තමයි ඉන්පුට් එක වෙන්නේ. දත්තේ හැටියට ගන්න QR code එක. සකස් කිරීම හැටියට මොකද්ද සිද්ධ වෙන්නේ? ඒ QR code එක විකේතනය කිරීම. එහෙම නැත්නම් decode වීම. decode වීම. ප්‍රතිදානයේ හැටියට ඉන්ෆර්මේෂන් එකක් හැටියට ලබා දෙන මොකද්ද? ඒ අදාළ කරන වෙබ්සයිට් එක. ඊළඟට වෙළඳපොළ තොරතුරු ලබා ගැනීමත් මේ ආකාරයෙන්ම තමයි සිද්ධ වෙන්නේ. හරිද? ඒ කියන්නේ අපි උදාහරණයක් හැටියට ගත්තොත් යම්කිසි ආයතනයක ඒ තොරතුරු ලබා ගැනීමක් සිද්ධ කර ගන්නවා නම් මුලින්ම ඔවුන් අදාළ කරන දත්ත ඇතුළත් කරලා තියා ගන්නවා. උදාහරණයක් හැටියට යම්කිසි ආයතනයක ලාභ අලාභ සංසන්දනය කර ගැනීම සඳහා ඔවුන් මොකද කරන්නේ? අදාළ කරන තොරතුරු ටික දත්ත ටික මුලින්ම ලබා ගන්නවා. දත්ත ටික ලබා ගන්නේ ඊට පස්සේ ඒවා විශ්ලේෂණය කිරීමක් සිද්ධ වෙනවා. process එක හැටියට සිද්ධ වෙන්නේ විශ්ලේෂණය කිරීම. ඒ අනුව මේ වගේ යම්කිසි output එකක් ගත්තාම ඒ කියන්නේ chart එකක් ආකාරයෙන් මේක ලබා ගත්තාන් පස්සේ මොකද සිද්ධ වෙන්නේ? ප්‍රතිදානයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා තීරණ ගැනීම සඳහා. ඒ කියන්නේ මේ ආයතනය දිගින් දිගටම ලාභ ලබනවාද පාඩු ලබනවාද කියන එක අනුව ඉදිරියේදී ඒ తත්වය ලාභ ලබනවා නම් තවත් දියුණු කරගන්නත් පාඩු ලබනවා නම් ඒ සඳහා ගන්න ඕන විකල්ප මොනවද කියන එකත් අවබෝධ කර ගැනීමට හැකියාවක් තියෙනවා. එහෙමනම් මෙතනදී විශේෂ කාරණාවක් මේ අන්තිම උදාහරණයෙන් හෙළිදරව් වෙනවා. ඒ මොකද්ද? තොරතුරු මගින් අපට තීරණ ගැනීමේ හැකියාවකුත් එනවා. decision making එකක් කරන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලිද? අර පළවෙනි උදාහරණ කළා අර මොකද්ද? වාර විභාගයක ලකුණු. මම ඉස්සෙල්ලාම ඔබට පැහැදිලි කරේ වාර විභාගයක ලකුණු තරම් බැලුවාම මෙන්න මේ තැනට ආවම ඔබට තේරෙනවා ඇති
අපිට එක් ළමයා පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. එතකොට මේ ළමයා පිළිබඳව අපිට තීරණයක් ගන්න පුළුවන් මෙයා මොන වගේ කෙනෙක්ද කියන එක. එතකොට මෙතනදී විශේෂයෙන්ම අපේ තොරතුරු වල තිබෙනා වූ විශේෂ ලක්ෂණ පහක් තියෙනවා. අපි මේ ලක්ෂණ පහ හරියට අවබෝධ කරගන්න ඕනේ. මේක ඊටම වැදගත්. ගුණාත්මක තොරතුරක ලක්ෂණ කියන්නේ qualitative data. එහෙම නැත්නම් ගුණාත්මක භාවයෙන් යුතුව තොරතුරුක ලක්ෂණ මොන වගේද වෙන්නේ? මේ සඳහා අපිට අවබෝධ කරගන්න පුළුවන් පළවෙනිම දේ තමයි අදාළ බව කියන එක, relevancy කියන එක. ඒ කියන්නේ මොකද්ද? දැන් සාමාන්‍යයෙන් ඒ තොරතුරක් ගත්තහම ගුණාත්මක තොරතුරක් ගැන සලකා බැලුවොත් ඒ අවශ්‍ය කරන ක්‍රියාවලියට අදාළත්වයක් තියනවාද කියන එක එතනදී බලපානවා සෑහෙන්න. හරිද? ඒ කියන්නේ දැන් සාමාන්‍ය මෙතන උදාහරණයක් ඇලියට තියෙනවා උසස්ම අධ්‍යාපන සුදුසුකම් දැක්වීම කියලා බැලුවොත් පළවෙනි වසරේ ඉඳලම ලබාපු අධ්‍යාපන විස්තර අවශ්‍ය වන්නේ නැහැ. දැන් උදාහරණයක් ඇටියට ඔබ රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට යනකොට ඔබ පිළිබඳව තොරතුරු ඔබ ඇතුළත් කරනවා මොකක්ද? CV එකක. එහෙම නේද? CV එකකට ඔබගේ තොරතුරු ඇතුළත් කරද්දී ඔබගේ ඉහළම අධ්‍යාපන සුදුසුකම සටහන් කරන්න කියලා තැනක් තියෙනවා නම් ඒ ස්ථානයේදී ඔබ මොනවද දාන්නේ? ඔබ පළවෙනි වසරේ පන්තියේ පළවෙනියා වුණාද දෙවෙනියා වුණාද ඒව කිසිම දෙයක් අපි සඳහන් කරන්න යන්නේ නැහැ. ඒක එතනට වැඩගත් නැහැ. නේද? ඔබගේ ඉහළම අධ්‍යාපන සුදුසුකම් මොකක්ද? ඔබ උපාධියක් ලබා ගත්තද? එහෙම නැත්නම් ඩිප්ලෝමාවක් ලබාගෙන තියනවාද? ආන්න ඒ සියලුම ඉහළම සුදුසුකම තමයි එතනින් සඳහන් කරන්න ඕනේ. හරිද? ඒක තමයි අදාළ බව කියන්නේ. එහෙම නැතුව එක වසරේ ඔබ ලබාගත් පළවෙනි ස්ථානය, දෙවන ස්ථානය, එහෙම නැත්නම් ඔබ දහම් පාසලේ හරි වෙනත් කොහේ හරි සමාජයේ වෙනත් සමිති සමාගම් වල දරපු තානාන්තර ඒවා වැඩක් වෙන්නේ නැහැ එතනට. එහෙම නේද? අංග සම්පූර්ණ බව. completeness. ඒ කියන්නේ මොකද්ද? completeness එක කියලා ගත්තොත් එතනදී සාමාන්‍යයෙන් යම්කිසි තීරණයක් ලබා ගැනීම සඳහා අපි කිව්වා තොරතුරු අපිට ගන්න පුළුවන් තීරණ ලබා ගැනීම සඳහා තොරතුරක් අපිට ඉවහල් වෙනවා කියන එක. ඒ තීරණ ලබා ගැනීමේදී අපිට බොහොම පුංචි ප්‍රමාණයක් සලකා බලන්න බෑ. උදාහරණයක් ඇටියට අපේ ගත්තොත් දැන් මෙතන තියෙනවා රටක ඒකපුද්ගල ආදායම ගණනය කිරීම සඳහා සුළු පිරිසකගේ තොරතුරු පමණක් ලබා ගැනීම ප්‍රමාණවත් නොවේ. අසම්පූර්ණ තොරතුරු වැරදි තීරණ ලබා දේ කියලා. එතකොට මොකද වෙන්නේ? දැන් ඒකපුද්ගල ආදායම ගණනය කරද්දී අපි යම්කිසි නිර්ණායකයක් හොයාගන්නවා මෙතනදී අපේ රටේ ඒකපුද්ගල ආදායම ගණනය කරන්න තීරණය කරන්නේ අපි කොළඹ ව්‍යාපාරික ප්‍රජාව විතරයි යොදාගන්නේ. එහෙම කියලා අපි කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ නගරයේ ඉන්න බිස්නස්මන්ලගේ සියලුම තොරතුරු ටික අරගෙන අපේ රටේ ඒකපුද්ගල ආදායම මෙන්න මෙහෙමයි කියලා අපි පෙන්නනවා. එතකොට ඒක සම්පූර්ණයෙන්ම වැරදි නේද? ඔබ දන්නවා අපේ ලංකාව වගේ රටක ඊටාම කියන්නේ ධනවත් අයත් ඉන්නවා, ඈත පළාත් වලත් ඉන්නවා, ඒ තරම්වත් ආදායමක් නොමැති අය. නේද? එහෙමනම් සම්පූර්ණ රටක ඒකපුද්ගල ආදායම ගණනය කිරීමට මේ ලංකාවේ එක ප්‍රදේශයක විතරක් තොරතුරු ලබා ගැනීම සම්පූර්ණයෙන් අසාර්ථකයි. ඔබට අවශ්‍ය නම් මේ කොළඹ නගරයේ පුද්ගලයන්ගේ ඒකපුද්ගල ආදායම ගණනය කිරීමට අන්න ඒ ක්‍රමයට ගියාට කමක් නැහැ. එතනට ලඟු වුණාට කමක් නැහැ. හැබැයි සම්පූර්ණ රටක ඒකපුද්ගල ආදායම ගණනය කරන්න නම් ඔබ ශ්‍රී ලංකාවේ උදාහරණයක් හැටියට සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වෙන පරිදි යම්කිසි නියැදියක් හැටියට හරිද අහඹු ලෙස ඔබ තෝරාගත් පුද්ගලයන් සියලු දෙනාගේම ඔබ තොරතුරු ලබා ගැනීම සිද්ධ කළ යුතුයි. එතකොට ඔබට යම්කිසි දල අවබෝධයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා රටේ ඒකපුද්ගල ආදායම පිළිබඳව තීරණයක් ගැනීම. අන්න ඒකයි අපි කියන්නේ අංග සම්පූර්ණ බව කියන එක. හරිද? ඒ කියන්නේ යම්කිසි තොරතුරක් සම්පූර්ණ බව ඇති කරගන්න නම් අපිට එක කොටසකට විතරක් ලඝු වෙලා බෑ, සීමා කරලා බෑ. ස්කෝප් එක පුළුවන් තරම් අපේ පතය, විෂය පතය පුළුවන් තරම් ප්‍රමාණවත් විශාලවත් කරන්න ඕනේ. ඊළඟ එක තමයි නිර්වද්‍යතාවය. accuracy කියන්නේ මොකද්ද? accuracy කියලා කියන්නේ දැන් සාමාන්‍යයෙන් අතිශය නිවැරදිම තොරතුරු අපිට ඕන වෙනවා
තීරණයකට එන්න. තොරතුරක ප්‍රධානම වශයෙන්ම තිබිතු ලක්ෂණය ඒකයි. දැන් හොඳම උදාහරණය තමයි රෝගියෙක් පිළිබඳව වැරදි තොරතුරු වෛද්‍යවරයෙක් ලබා දුන්නොත් රෝගියාට අනතුරක් වෙන්න පුළුවන් කියන එක. දැන් හොඳම උදාහරණයක් ඇටියට අපි ගත්තොත් දැන් කොවිඩ් වසංගත තත්ත්වයක් ලෝකේ පුරා පවතිනවා නම් ඒ කොවිඩ් වසංගත තත්ත්වයේ තිබෙනා වූ රෝග ලක්ෂණ ඔබට තිබෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම සෞඛ්‍ය අංශ දැනුවත් කළ යුතුයි. කොවිඩ් වසංගත තත්ත්වයකදී ඔබට තිබෙනා වූ ඒ රෝගී ලක්ෂණ පහළ වෙලත් ඔබ නිශ්ශබ්දව හිටියොත් ඒකේ තේරුම මොකද්ද? ඔබ පිළිබඳව හරියාකාරව තොරතුරු ලබා දීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඔබ නොදැනුවත්වම ඔබගෙන් රෝගය තවත් කෙනෙකුට සම්ප්‍රේෂණය වෙලා තියෙනවා වෙන්න පුළුවන්. එහෙම වුණොත් මොකද වෙන්නේ? අන්න ඒ වගේ අවස්ථාවකදී ඔබට සිද්ධ වෙනවා ඔබගේ තොරතුරු ඉතාමත් නිවැරදි ආකාරයෙන් ලබා දීලා තියෙන එක. ඔබ ආසාදිතයෙක් කියලා අවබෝධ වුණොත් එහෙම ඊට පස්සේ ඔබගෙන් විමසනවා ඔබ පහුගිය කාලේ කොහෙද හිටියේ කියලා. ඒ වගේ අවස්ථාවකදී ඔබ නිවැරදි තොරතුරු ලබා නොදුන්නොත් මොකද වෙන්නේ? සමහර විට ඔබගේ නොදැනුවත්වම තවත් අය ආසාදනයෙන් ලක් වෙලා තිබෙන්න පුළුවන්. ඒ අදාළ කරන අංශ වලට ඒවා හොයා ගැනීමේ අපහසුතාවයක් ඇති වෙන්න ඉඩකඩ තියෙනවා. එහෙම නේද? එහෙමනම් නිර්වද්‍යතාවය ඊටාම වැදගත් වෙනවා. ඒක නිසා එහෙම නොවුනොත් මොකද වෙන්නේ? ඒ තීරණ ගැනීමේ හැකියාව බොහෝම දුරට අසාර්ථක වෙන්න ඉඩ තියෙනවා. නිවැරදි තොරතුරු නැතිවීම කියන එක, ඇකියුරසි කියන එක එතනදී අතිශය වැදගත් වෙන්නේ ඒකයි. ඊළඟට කාලීන බව, ටයිම්ලයින්නස් කියන එක. ඒ කියන්නේ මොකද්ද? ටයිම්ලයිනස් කියන එක ගත්තාම දැන් උදාහරණයක් හැටියට තියෙනවා තොරතුරු හැම විටම යාවත් කාලීන විය යුතුයි කියලා. අද ගන්න කාලගුණ වාර්තාව හෙට දිනේ තීරණය කරන්න සුදුසු නෑ කියලාත් කියනවා. ඔව් කතාව ඇත්තනේ. දැන් අද ගන්න කාලගුණ වාර්තාව හෙට හරියන්නේ නෑ. හෙට කාලගුණේ හාත්පසින්ම වෙනස් වෙනවා. අද දවසේ එක බලද්දී. හරිද? එවැනි කාරණාවක් දිහා බැලුවාම සම්පූර්ණයෙන්ම ඒක අසාර්ථක වෙනවා. ඒ වගේම තමයි ඔබ ATM යන්ත්‍රයකින් මුදල් ගත්තායින් පස්සේ ඔබගේ ගිණුමේ ශේෂය බැලන්ස් එක අප්ඩේට් වෙන්න ඕනේ ඒ වෙලෙම. එහෙම නේද? ඒ වෙලෙම බැලන්ස් එක අප්ඩේට් වෙනවා කියලා කියන්නේ ඔබගේ ගිණුමේ තොරතුරු ටික ඔබට නිර්වද්‍යව බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔබ රුපියල් 20000ක් ඔබේ බැංකු ගිණුමේ තියෙද්දි රුපියල් 5000ක් අද ATM යන්ත්‍රයෙන් ගත්තා නම් ඔබගේ ශේෂය බැලන්ස් එක රුපියල් 15000ක් කියලා අප්ඩේට් වෙන්න ඕනේ. ඒක පැය 24ක් ගත වෙලා අප්ඩේට් වුණොත් අසාර්ථකයි. ඇයි හේතුව? ඔබ ඒ අතරවාරයේදී නැවත වතාවක් ගිහිල්ලා රුපියල් 5000ක් ATM යන්ත්‍රයෙන් ගන්න උත්සාහ කරනවා. එතකොටත් ඔබේ බැලන්ස් එක පෙන්වන රුපියල් 20000ක් කියලා. එතකොට ඔබ හිතනවා තාමත් මුදල් තියෙනවා කියලා. නේද? ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ඉතින් ඒක නිසා කාලීන බව එහෙම නැත්නම් ටයිම්ලයිනස් කියන එක අතිශය වැදගත් වෙනවා මෙතනදී. ඊළඟ එක මොකද්ද? පිරිවැය අවම වීම. cost effectiveness එක. පිරිවැය අවම වීම කිව්වහම ඒ කියන්නේ අපිට තොරතුරු ලබා ගැනීම සඳහා අධික පිරිවැයක් ලබා ගැනීම, අධික පිරිවැයක් වියදම් කිරීම අවශ්‍ය වන්නේ නැහැ. සම්පූර්ණයෙන් අපේ තොරතුරු ඊටමත් අඩු වියදමක් දරලා සුරක්ෂිත ආකාරයට අපිට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා නම් පිරිවැය අවම වීම හැටියට අපිට ගුණාත්මක තොරතුරක ලක්ෂණක් හැටියට එතන අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි දැන් තේරුම් ගන්න ඕනේ තොරතුරු සහ sannivedana තාක්ෂණය කියන්නේ මොකක්ද කියලා. අපි මෙච්චර වෙලා අවබෝධ කරගත්තේ දත්ත කියන්නේ මොනවද? තොරතුරු කියන්නේ මොනවද කියන එක. කිසිම තේරුමක් නැති අර්ථයක් රහිත අකුරු ඉලක්කම් සංඥා ඒ සියල්ලම ආදිය සංකේත ආදිය අපි දත්ත හැටියට හඳුනාගත්තා. ඒවා සකස් කරයින් පස්සේ තොරතුරු බවට පත් වෙනවා. ඒ තොරතුරු වල ගුණාත්මක භාවය සඳහා තිබිය යුතු කාරණා පහක් දැන් අපි සාකච්ඡා කළා. ඊට පස්සේ අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද? තොරතුරු සමග sannivedanaya බද්ධ වෙන්නේ කොහොමද කියන එකයි. ඒ කියන්නේ information එක communication කියන එක ආවේ කොහොමද? එහෙම බැලුවාම මේ information කියන එක දිහා බලද්දී සාමාන්‍යයෙන් මේ තනින් තැනට තොරතුරු හුවමාරු කර ගැනීමේ අවශ්‍යතාවය
කාලයත් සමග වැදගත් වුණා. තනින් තැනට තොරතුරු හුවමාරු කිරීමේ අවශ්‍යතාවය. එහෙම බලද්දී අද ඇත්තටම මේ තාක්ෂණය හැටියට අපි අවබෝධ කරගන්නේ මොකද්ද? Information and Communication Technology කියන එකයි. ICT කියලා අපි ඉගෙන ගන්නේ. අපි ඉගෙන ගන්නේ IT නෙමෙයි. තොරතුරු තාක්ෂණය නෙමෙයි. එතකොට දැන් මේ තොරතුරු එක තැනක සිට තවත් තැනකට යැවීම අපි sannivedanaya හැටියට හඳුනා ගන්නවා. හරිද? sannivedanaya කිරීම කියලා. ඒ කියන්නේ තොරතුරු හුවමාරු කර ගැනීමේ අවශ්‍යතාවය අපිට තියෙනවා. එතකොට මේ තොරතුරු සහ sannivedanaya තාක්ෂණය භාවිතා කිරීම සිද්ධ කරලා කරන නිසා තමයි තොරතුරු සහ sannivedana තාක්ෂණය කියලා අපි හඳුනා ගත්තේ. හරිද? අපි තාක්ෂණය පාවිච්චි කරලා තොරතුරු sannivedanaya කරනවා. එතකොට මේ තොරතුරු සහ sannivedana තාක්ෂණය යොදා ගන්නා ආකාරය කොහොමද? අද බොහෝ අවස්ථාවල් තියෙනවා, බොහෝ අංශ තියෙනවා මේ ආකාරයට යොදා ගන්න පුළුවන් තැන්. රාජ්‍ය අංශය යොදා ගන්න පුළුවන්. හරිද? කර්මාන්තාංශය, ව්‍යාපාරාංශය, විනෝදාස්වාදය, ගමනාගමනය, කෘෂි කර්මාන්තය, සෞඛ්‍ය, අධ්‍යාපනය ප්‍රධාන වශයෙන් මේ අංශ ටික අපිට සමාජයේ අවබෝධ කර ගැනීමේ හැකියාවක් තියෙනවා. හරිද? අපි එකින් එක විස්තරාත්මකව බලමු මේවා මොනවද කොහොමද යොදා ගන්න කියලා ඒ අංශ සඳහා. අපි බලමු රාජ්‍යයක් කියන්නේ මොකක්ද කියලා. ගවර්න්මන්ට් එකක් කියන්නේ මොකක්ද? මෙතන කියලා අදහස් කරන්නේ ඉලෙක්ට්‍රොනික කියන එකයි. එතකොට ඉලෙක්ට්‍රොනික ගවර්න්මන්ට් එකක් කියන්නේ මොකක්ද? හරි? මේ කියලා ප්‍රත්‍යක් එකතු කරලා තියෙනවා. ඇවිල්ලා සාමාන්‍යයෙන් දැන් යම්කිසි රජයක් තොරතුරු සහ sannivedana තාක්ෂණය යොදා ගනිමින් තමන්ගේ රටේ ඉන්න පුරවැසියෝ සමාගම් සහ සංවිධානත් එක්ක එහෙමත් නැත්නම් වෙනත් රටවල් එක්ක හරි සම්බන්ධතා පැවැත්වීම තමයි රාජ්‍ය කියලා හඳුන්වන්නේ. යම්කිසි රජයක් තොරතුරු සහ sannivedana තාක්ෂණය යොදා ගනිමින් අන්නේ කොටස අතිශය වැදගත්. තොරතුරු සහ sannivedana තාක්ෂණය යොදා ගනිමින් හරිද? using ICT කියන එක. කා එක්කද ගනුදෙනු කරන්නේ? තමන්ගේ රටේ පුරවැසියෝ එක්ක, සමාගම් එක්ක, රාජ්‍ය හෝ රාජ්‍ය නොවන සංවිධානයක හෝ එහෙමත් නැත්නම් වෙනත් රටවල් වල රාජ්‍යයන් එක්ක සම්බන්ධතා පවත්වනවා නම් ඒවා හඳුන්වන්නේ ඒ රාජ්‍ය අපි හඳුන්වන්නේ රාජ්‍යයක් විදියට. හරිද? ඉලෙක්ට්‍රොනික මාධ්‍ය පාවිච්චි කරලා ඒගොල්ලෝ මේ අංශත් එක්ක සම්බන්ධතා පවත්වනවා. හරිද? එතකොට ඒ වගේ සම්බන්ධතා පැවැත්වීම සඳහා ඉලෙක්ට්‍රොනික රාජ්‍යයක් සම්බන්ධයෙන් අපිට තියෙනවා මොනවද? විශේෂ ස්ථාන. දැන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සම්බන්ධයෙන් වෙනමම නිල වෙබ් අඩවියක් නිර්මාණය කරලා තියෙනවා. මේ තියෙන්නේ ඒක. www.gov.lk කියලා මෙතන තියෙනවා වෙනම නිල වෙබ් අඩවියක්. ඔබට පේනවාද ශ්‍රී ලංකා රජයේ නිල අන්තර්ජාල බිහිදුරට ඔබ සාදරයෙන් පිළිගනිමු. Welcome to the official web portal of Government of Sri Lanka. එතකොට ඔබට මෙතන පේනවා භාෂා තුනෙන්ම අපේ ශ්‍රී ලංකාවේ භාෂා තුනක් භාවිතා කරන රාජ්‍ය භාෂාවන් හැටියට සිංහල, දෙමළ, ඉංග්‍රීසි. එහෙමනම් මේ සඳහා අපිට කැමති භාෂාවක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ විදිහට ශ්‍රී ලංකා රජය කියන මේ වෙබ් අඩවියට ඔබට කැමති භාෂාවකින් තෝරලා ඔබ ගියොත් අනිවාර්යයෙන්ම මේ ආකාරයෙන් ශ්‍රී ලංකා රජය විසින් ලබා දෙන්නා වූ විවිධ සේවාවන් පිළිබඳව ඔබට තොරතුරු ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි ඉස්සෙල්ලා අවබෝධ කරගන්න ඕනේ යම්කිසි රජයක් විසින් එක් අංශ සඳහා ලබා දෙන්නා වූ පහසුකම් මොන වගේද කියන එක. උදාහරණයක් හැටියට දැන් මෙතන පළවෙනිම දේ තමයි government to citizen කියන එක. government to citizen කියලා එක ගත්තාම ඒ කියන්නේ සාමාන්‍ය රජයක් විසින් පුරවැසියන් වෙත ලබා දෙන ආකාරය. එතකොට බලන්න ඔබට ගැටලුවක් තියෙනවා නම් යම්කිසි
ආයතනය පිළිබඳව තොරතුරු ලබා ගැනීමට ඔබට පොඩි ගැටලුවක් තියෙනවා නම් ඒ වගේ තැනකදී ඔබට යන්න පුළුවන්කම තියෙනවා මොකද්ද සම්පූර්ණයෙන්ම මොන ආයතනය වෙතටද මං යන්න ඕනේ කියලා. එතකොට දැන් මේ ශ්‍රී ලංකා රජය කියන වෙබ් අඩවියට අමතරව අපිට ඕනනම් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය කියලා තියෙනවා. ඔබ දන්නවා Government Information Center කියලා තියෙනවා. එහෙම නැත්නම් gic.gov.lk කියලා ඔබට ගන්න පුළුවන්. හරි. එහෙම එනිත් වෙබ් අඩවියක් ඔබට දකින්න තියෙනවා. එතනත් ඔබට භාෂා මාධ්‍ය තුනෙන්ම මේක දකින්න හැකියාවක් තියෙනවා. ඔබට පුළුවන් දැන් මේ බලන්න ඒ සේවාවන් ටිකම ඔබට මෙතනිනුත් හොයාගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. ඉතින් ඔබට අවශ්‍ය කරන සමහර ආයතන දිහා බැලුවොත් ඔබට මෙතනින් බලන්න පුළුවන්. හරි. මේ එක් අමාත්‍යාංශවල යටතේ ඔබට විවිධාකාර තොරතුරු ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ එක් අමාත්‍යාංශය ඔබ ක්ලික් කරලා බැලුවොත් ඔබට පුළුවන් ඇමතිතුමා ඇතුළු ඒ සියලුම තොරතුරු ටික ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. නිල වෙබ් අඩවිය මෙතනින් තියෙනවා. ඔබට ඕනනම් ඒ අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වෙත මෙතනින් පිවිසීමේ හැකියාවක් තියෙනවා. ඔබට පේනව නේද? එතකොට මේ වගේ අපිට මේ සාමාන්‍යයෙන් රටක පුරවැසියෙකුට ඒ අවශ්‍ය කරන රාජ්‍ය ආයතන නාමාවලිය ඒවායේ සේවාවන් පිළිබඳව හරි ඒ සියලුම දේවල් ඔබට පේනවා මේ සේවාවන් අපිට ලබා ගන්න කොහොමද මේ වගේ බොහෝ තොරතුරු ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. එතකොට අපිට ඊළඟට බලන්න පුළුවන් වෙනත් රටකට මේකේ තියෙන වැදගත්කම මොකද්ද? G2G කියලා හඳුන්වන්නේ මොකද්ද? government to government කියන මෙතඩ් එක දිහා බැලුවොත් ඔබට එතනින් අවබෝධ කරගැනීමේ හැකියාවක් තියෙනවා. සාමාන්‍යයෙන් දැන් මේක මම ඔබට කලින් පැහැදිලි කරා භාෂා තුනෙම ඔබට දකින්න පුළුවන් කියන එක. එතකොට ඉංග්‍රීසි මාධ්‍යයෙන් අපිට මේක පරිවර්තනය කරගත්තොත් අපි සාමාන්‍යයෙන් දැන් බොහෝ රටවල් දිහා බැලුවොත් ඔවුන් එක්කෝ අපේ රටත් එක්ක සම්බන්ධ වෙනවා ආයෝජනය කිරීම සඳහා. හරිද? ව්‍යාපාර ආයෝජනය කරන්න. එහෙමත් නැත්නම් අලුතෙන් මොනවා හරි සංචාරක ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ඔවුන් බලනවා කොහොමද අපේ රටත් එක්ක මේ සම්බන්ධතාවය හදන්න පුළුවන් ආකාරය කොහොමද කියලා. එතකොට එවැනි අවස්ථාවන් සඳහා අපිට යම්කිසි දේවල් තේරුම් ගැනීමට මේ වගේ වෙබ් අඩවියකින් එහෙම අවස්ථාවක් පැහැදිලිවම තියෙනවා. හරිද? එතකොට දැන් අපේ රටේ තියෙන නීති රීති මොන වගේද? එවැනි දේවල් අවබෝධ කර ගැනීමේ හැකියාවකුත් මේ සම්බන්ධයෙන් අපිට හොයාගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට දැන් මේ වගේ වෙබ් අඩවියකින් ඊළඟට ප්‍රයෝජනය ගන්න පුළුවන් තවත් කාණ්ඩයක් තමයි ව්‍යාපාරිකයෝ. government to business G2B කියලා කියන්නේ මොකක්ද? දැන් G2B කියලා ගත්තාම දැන් සාමාන්‍යයෙන් අපේ රජයෙන් ව්‍යාපාර සඳහා ලබා දෙන්නා වූ ඒ සහන වැඩපිළිවෙළවල් මොනවද? එහෙම නැත්නම් ඒ ව්‍යාපාර සම්බන්ධයෙන් තියෙන නීති රීති මොන වගේද? එවැනි දේවල් අපිට අවබෝධ කරගන්නත් මෙතනදී සෑහෙන වටිනාකමක් තියෙනවා. එතකොට ව්‍යාපාර සඳහා අපිට යම්කිසි බදු සහන ගන්න පුළුවන්කම තියෙනවද? එහෙමත් නැත්නම් ණය පහසුකම් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවද ව්‍යාපාරිකයෙකුට? එවැනි අවබෝධයක් ලබා ගැනීම සඳහා මෙවැනි වෙබ් අඩවියක් ඉතාම වැදගත් වෙනවා. හරිද? ඊළඟට සේවකයින්ට government to employee මෙතනදී රජයේ සහ පෞද්ගලික අංශයේ සියලුම සේවක සේවිකාවන්ට තමන් සතුව තිබෙන්නා වූ අයිතිවාසිකම් පිළිබඳව තොරතුරු දැන ගැනීම. එවැනි කාරණා සම්බන්ධයෙන් ඔබට යම්කිසි ගැටලුවක් පැන නැගුණොත් ඔබ කොහොමද එවැනි ස්ථානයකදී ඔබට අවශ්‍ය කරන සේවය ලබා ගන්නේ? ඔබ මොන වගේ තැන්වලටද යන්න ඕනේ? එවැනි කාරණා පැහැදිලි කරගන්න ඔබට මේ වගේ වෙබ් අඩවියකිනුත් පහසුකම තියෙනවා. හරිද? ඔබ සතුව තියෙන අයිතිවාසිකම් ඊළඟට ඔබට තිබෙන්නා වූ අර්ථසාධක අරමුදල් පිළිබඳව
සේවකයෙක් හෝ සේවිකාවක් හැටියට රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ ඕනෑම කෙනෙකුට ඒ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි රජයේ සේවකයන්ට බලපාන චක්‍රලේඛ පිළිබඳව අවබෝධය ලබා ගැනීමටත් ලොකු අවස්ථාවක් තියෙනවා. දැන් මේ වගේ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය වෙත ගියාම අපිට සාමාන්‍යයෙන් අපිට දැන් රජයේ සේවකයෙකුට නම් ඔවුන්ගේ ඉදිරි වැඩ කටයුතු සඳහා අවශ්‍ය කරන ආකෘති පත්‍රය එවැනි දේවල්ුත් ඔබට ලබා ගන්න පුළුවන්. ඉතින් එහෙමත් නැත්නම් වෙනත් පෞද්ගලිකව යන කෙනෙකුට නම් අපි හිතමුකෝ පුද්ගලිකව ස්වයං රැකියාවක් පටන් ගන්න කෙනෙක් යනවා නම් ඒ සඳහා තමන්ගේ ව්‍යාපාරය ලියාපදිංචි කිරීමට අවශ්‍ය කරන්නා වූ එම ආකෘති පත්‍ර තිබෙනවා. ඒ වගේවත් මෙතනින් ඩවුන්ලෝඩ් කර ගැනීමේ හැකියාවක් තියෙනවා ඒ එක් එක් දෙපාර්තමේන්තු සඳහා. හරිද? ඕක තමයි මේ ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් රජයේ රාජ්‍යයක් හැටියට ඉලෙක්ට්‍රොනික රාජ්‍යයක් හැටියට අපි ලංකාව කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එක. ඊළඟට අපි ගත්තොත් අධ්‍යාපන ක්ෂේත්‍රය දිහා ඒක ඔබට ඊටාම හුරු පුරුදු අත්දැකීමක්. ඔබ මේ මොහොතේදීත් පාවිච්චි කරන්නේ මේ ක්‍රමවේදයම තමයි. අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා තොරතුරු සහ sannivedana තාක්ෂණය යොදා ගන්නා ආකාරය තමයි දැන් මේ අවබෝධ කරගන්නේ. හරිද? ඉස්සර කාලේ වගේ නෙමෙයි දැන් ඔබට අන්තර්ජාලය කියන එක ඔබගේ ගෙදරට අතිශය සමීප දෙයක් සිද්ධ වෙලා තියෙනවා. අන්තර්ජාලය අද නැතුවම බෑ. අන්තර්ජාලය නැති ගෙයක් නැහැ. හරිද? ඊටමත් සුළු දරු පිරිසක් අපිට ඉන්නවා අපේ රටේ ඒ පහසුකම ලබා ගැනීමට අපහසු අය. ඒ වුණාට ඔබට අවස්ථාව තියෙනවා මෙතනදී ඕනම තරම් අද ඔබ සතුව තිබෙන්නා වූ ජංගම දුරකථනයෙන් මුළු ලෝකයේ පුරාම සැරිසරන්න එක අවස්ථාවකදී ඉඳගෙන. හරිද? ඉතින් ඔබට පන්ති කාමරයේදීත් ඔබට අන්තර්ජාලය පාවිච්චි කරන්න පුළුවන්. දැන් ස්මාර්ට් පන්ති කාමර, සුහුරු පන්ති කාමර කියන එක අද කාලේ ගොඩාක් බහුලව භාවිතා වෙනවා. හරිද? ඒ විතරක් නෙමෙයි ඕනම තැනකදී ඕනම ස්ථානයකදී අධ්‍යාපනය ලැබීමේ පහසුකම තියෙනවා. ඒ විතරක් නෙමෙයි දරුවන්ට විතරක් නෙමෙයි ශිෂ්‍යයන්ට විතරක් නෙමෙයි ගුරු භවතුන්ටත් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා ආධාරකයක් බවට පත් වෙලා තියෙනවා. ගුරුවරයෙකුට උනත් Tamanට අවශ්‍ය කරන තොරතුරු සොයා ගැනීමේ පහසුකම එතනදී දකින්න තියෙනවා. අනිත් එක තමයි ඉගෙනුම් කළමනාකරණ පද්ධති නිර්මාණය කරලා තියෙනවා. එතකොට ඔබට අවශ්‍ය කරන සියලුම ඉගෙනුම් කළමනාකරණ පද්ධති ඔබගේ පාඩම් සටහන් ඔබට තියෙන්නා වූ පැවරුම් ඒ සියල්ලම අද අපිට මේ පරිගණක තාක්ෂණය පාවිච්චි කරලා ඔබට ලබා දීමේ හැකියාවක් තියෙනවා. අනිත් එක තමයි හදිසි අවස්ථාවකදී විශේෂයෙන්ම දැන් මේ කාල සීමාවේදී මේ COVID-19 වසංගත තත්ත්වය පැතිරලා තියෙන මොහොතක අපිට පිරිස ඒකරාශී වීමේ හැකියාවක් නැහැ. ඒ ක්‍රමවේදය නිසා අපිට පුළුවන්කම තියෙනවා මොකද්ද? දුරස්ථව අධ්‍යාපනය ලබා දීමේ හැකියාවක් තියෙනවා. මේ දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය පාවිච්චි කරලා අපිට පුළුවන්කම තියෙනවා ඕනෑම පිරිසකට අධ්‍යාපනය ලබා දෙන්න. එතකොට අපි අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා මේක යොදා ගන්නකොට තොරතුරු සහ sannivedana තාක්ෂණය පන්ති කාමරයේදී කොහොමද මේක යොදා ගන්නේ? පළවෙනිම දේ තමයි මම කලින් පැහැදිලි කරා සුහුරු පන්ති කාමරයක් විදිහට ස්මාර්ට් ක්ලාසස් කියන සංකල්පය අද කාලේ අනිවාර්යයෙන්ම තියෙනවා. එතකොට මේ ස්මාර්ට් ක්ලාස් එකක් දිහා බැලුවාම ස්මාර්ට් ක්ලාස් එකක්ම වෙන්න ඕනෙත් නැහැ. සාමාන්‍ය පන්ති කාමරයකට ප්‍රොජෙක්ටර් එකක් සහ පරිගණකයක් සම්බන්ධ කරලා තිබුණොත් ඒ අවශ්‍ය කරන පහසුකම ලබා ගැනීම සඳහා මොකද්ද කරන්න පුළුවන්කම තියෙන්නේ? අනිවාර්යයෙන්ම ළමයින්ට ඉගෙනීම් කටයුතු සඳහා සමර්පණයම නැත්නම් ප්‍රසන්ටේෂන්ස් ලබා දීමේ හැකියාවක් තියෙනවා. හරිද? ප්‍රසන්ටේෂන්ස් ලබා දීමේ හැකියාවක් තියෙන. එතකොට ඔබ දන්නවා ඒ ප්‍රසන්ටේෂන්ස් වල සාමාන්‍යයෙන් මොකද්ද? ඊටාම පහසුවෙන් අර පින්තූර සහ අනිකුත් තොරතුරු ඇතුළත් කරලා වැඩි විස්තර ඊටමත් සංක්ෂිප්තව පෙන්වා දීමේ හැකියාවක් තියෙනවා. ඒක තමයි ප්‍රසන්ටේෂන් එක තියෙන වාසිය. ඊළඟ එක තමයි වීඩියෝස්. දැන් ඔබට බොහෝ තොරතුරු ගුරුවරයෙකුට උනත් කටින් පැහැදිලි කරලා දෙනවාට වඩා වීඩියෝ පෙන්වුවොත් ඊටම පහසුවෙන් අපට හැකියාවක් තියෙනවා මොනවද? ඒ දේවල් ලබා ගන්න.
එතකොට විශේෂයෙන්ම අන්තර්ජාලය ඔස්සේ ළමයෙකුට පන්ති කාමරයකදී තොරතුරු අධ්‍යාපනික තොරතුරු ලබා ගැනීම හැකියාවක් තියෙනවා. එහෙමත් නැත්නම් ගොඩක් වෙලාවට පරිගණක විද්‍යාගාරයක් ආශ්‍රයෙන් ඒ තොරතුරු සර්ච් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම අධ්‍යාපනික ක්‍රීඩා এডুকেෂනල් ගේම්ස් අද කාලේ තියෙනවා. විශේෂයෙන්ම පන්ති කාමරයක් ඇතුලේදී ගොඩක් වෙලාවට මේ දැන් ටැබ් පරිගණක ලබා දීලා තියෙනවා නම් පාසලකට ඒ ටැබ් පරිගණක ආශ්‍රිතයෙන් දරුවන්ට හැකියාවක් තියෙනවා. මොනවද මේවා ලබා දෙන්න ක්‍රියාකාරකම් කරන්න. ඒ ක්‍රියාකාරකම් ඔස්සේ සමහරට අධ්‍යාපනික ක්‍රීඩා ඔස්සේ හැකියාව තියෙනවා. මොනවද ඔවුන්ට යම් යම් පාඩම් ඉගැන්වීම් කටයුතු සඳහා. ඉතින් අනිත් කාරණා තමයි අර ඕනෑම තැනක ඕනම මොහොතකදී අධ්‍යාපනය ලබා ගැනීමේ පහසුකමක් තියෙනවා. එතකොට මොකක්ද එතනින් අදහස් වෙන්නේ? දැන් ඔබට පුළුවන් ජංගම දුරකථනයක් තියෙනවා. ඔබට අන්තර්ජාල පහසුකම තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ පහසු ස්ථානයක ඉඳලා ඔබට හැකියාවක් තියෙනවා අධ්‍යාපනය ලබා ගැනීම සඳහා. ඉතින් විශේෂයෙන්ම දැන් මේ nanasala.lk ඊතක්සලා වගේ බොහෝ වෙබ් අඩවි අද නිර්මාණය වෙලා තියෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙවීම යටතේ. එතකොට මේ වගේ ඊතක්සලා වගේ වෙබ් අඩවියකට ගියොත් ඔබට ඕනෑම විෂයක ඕනෑම ශ්‍රේණියක දරුවෙකුට ඕනෑම විෂයක් සඳහා තොරතුරු ලබා ගන්න ඒ පාඩම් මාලාවල් ලබා ගැනීමේ හැකියාව මෙතන තියෙනවා. විශේෂයෙන්ම මේ ඕනෑම පාඩමක් සඳහා වීඩියෝ පාඩම් වීඩියෝ ලෙසන්ස් මෙතනදී යොදා ගැනීම අවස්ථාවල් ඕන තරම් අපිට තියෙනවා. එතකොට මේ ඔස්සේ අපිට පුළුවන්කම තියෙනවා ඕනෑම දරුවෙකුට ඒ පාඩම් මාලාවල් ලබා ගන්න. ඊළඟට ගුරු භවතුන්ට මේක ආධාරකයක් වන්නේ කොහොමද? ගුරු භවතුන් සඳහා මේකේ තියෙන වැදගත්කම සාමාන්‍යයෙන් අපිට ගොඩක් විස්තරාත්මකව බොහෝ දේවල් පැහැදිලි කරනවට වැඩිය සාමාන්‍යයෙන් ළමයෙකුට අවශ්‍ය කරන්නා වූ ඒ සියලුම පහසුකම් ප්‍රසන්ටේෂන් එකක් ආකාරයේ පාවිච්චි කරලා ලබා දීමේ හැකියාවක් තියෙනවා. හරිද? එහෙම නැත්නම් දැන් විශේෂයෙන්ම මල්ටිමීඩියා රූම් එකක් තියෙනවා නම් එතනදී ගොඩක් වෙලාවට ප්‍රොජෙක්ට් එකක් සහ පරිගණකයක් ආශ්‍රයෙන් බොහෝ දේවල් ඉගෙනීම් කටයුතු සඳහා ගුරුවරයෙකුට පහසුකමක් ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම මෙන්න මේ ආකාරයේ දැන් ස්මාර්ට් ටෙක්ස්ට් බුක්ස් අපිට නිර්මාණය කරලා තියෙන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැන් මේ උදාහරණයක් ඇටියට 11 ශ්‍රේණිය විද්‍යාව සඳහා මේ වගේ පොතක් නිර්මාණය කරලා තියෙනවා. සුහුරු පොතක්, පෙළ පොතක්. එහෙම නැත්නම් ස්මාර්ට් ටෙක්ස්ට් බුක් එකක්. එතකොට මෙතනදී අපිට අන්තර්ජාලය ඔස්සේ ඕන යන්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට අන්තර්ජාලය ඔස්සේ අපි ගියාම අපිට අවශ්‍ය නම් ඕනෑම මොහොතකදී මෙවැනි පාඩමක් වෙත අපිට පිවිසීමේ හැකියාවක් තියෙනවා. ඔබට පේනවා ඇති මෙන්න මේ විදිහට ඒ 11 ශ්‍රේණියේ විද්‍යාව පාඩම මෙතනින් ඔබට දකින්න හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ අවශ්‍ය කරන කොටස් අවශ්‍ය කරන ආකාරයෙන් නැරඹීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේකේ තියෙන වාසිය මොකද්ද? විද්‍යාව විෂය උගන්වන ගුරු භවතෙකුට ඊටමත් සරලව මේ බොහෝ දේවල් කියා දීමේ හැකියාවක් තියෙනවා. තමන් මහන්සි වෙලා විස්තර කරනවට වඩා. එතකොට ඉගෙනුම් කළමනාකරණය කියනවාම මොකක්ද එතනින් අදහස් කරන්නේ? සාමාන්‍ය ඉගෙනුම් කළමනාකරන පද්ධතියක් දිහා බැලුවම මේ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය පාවිච්චි කරලා ඉගෙනුම් කළමනාකරන පද්ධතියක් නිර්මාණය කරලා තියෙනවා නම් එතනදී අනිවාර්යයෙන්ම පාඩම් මාලාවල් ඊළඟට විශේෂයෙන්ම ඒවට තියෙන පැවරුම් ඒවට අවශ්‍ය කරන වීඩියෝ දර්ශන මේ සියලුම දේවල් පැහැදිලිවම ඇතුළත් කර ගැනීමේ හැකියාවක් තියෙනවා ළමයෙකුට. ඉතාමත් පහසුවෙන් ඕනෑම ස්ථානයක ඉඳලා ගෙදරදී ඉඳලා එහෙම නැත්නම් මගතොටදී යන්නේනකොටදී වුණත් අන්තර්ජාල පහසුකම තියෙනවා නම් ඉතාමත් පහසුවෙන් මේක පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි
විශේෂයෙන්ම මෙන්න මේ වගේ ස්ථාන විධාතා සම්පත් මධ්‍යස්ථානයේ නැනසල මධ්‍යස්ථාන මේවායින් සිද්ධ වෙන්නේ මොකද්ද? අපි හිතමු කවුරු හරි ළමයෙකුට පහසුකමක් නැහැ කියලා ගෙදරකදී Tamanට එහෙම හැකියාවක් නැහැ කියලා අධ්‍යාපනය ලබා ගැනීමට ඔන්ලයින් පහසුකම් නැහැ කියලා එහෙම වුණොත් ඒ වගේ කෙනෙකුට අවස්ථාවක් තියෙනවා මේ වගේ ස්ථානයකට ගිහිල්ලා නැනසල හෝ විධාතා මධ්‍යස්ථානයකට ගිහිල්ලා Tamanට තියෙනා වූ ඒ අවශ්‍ය කරන පාඩමකට අදාළ කරන පහසුකම් ලබා ගන්න. ඒවා විවෘත මධ්‍යස්ථාන හැටියට ශ්‍රී ලංකා රජයෙන් ලබා දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි පාසලක පරිපාලනය සඳහා මේක ඊටාම වැදගත් වෙනවා. ඒකට හේතුව මොකද්ද? දැන් සාමාන්‍යයෙන් මේ වගේ ඉගෙනුම් කළමනාකරන පද්ධතියක් පාවිච්චි කරාම ළමෙකුට තියෙන වාසිය මොකද්ද? ප්‍රධානම වාසිය තමයි පාසලේදී හෝ නිවසේදී පහසු ස්ථානයකදී ඉඳලා ඕනම තැනක anywhere anytime ඒ ක්‍රමවේදයේ හැටියට ඉගෙනීමට හැකියාවක් තියෙනවා. ඒ වගේම විශේෂ අවස්ථාවන් වලදී දැන් Tamanට පාසල් යන අපහසු ස්ථානයක් තියෙනවා නම් අපහසු අවස්ථාවක් එනවා නම් ඔබට નિયમિત පැවරුම් ගෙදරදීම කරලා අප්ලෝඩ් කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඊළඟට සංවාද මණ්ඩපයක්, ඒ කියන්නේ ෆෝරම් එකක් ඇටියට ඔබට තිබෙන්නා වූ ගැටලු ඔබගේ ගුරුවරු සමග සාකච්ඡා කිරීමට ඉදිරිපත් කිරීමට හැකියාවක් තියෙනවා. ඊළඟට වීඩියෝ දර්ශන මගින් ඉගෙනුම් ඉගැන්වීමේ ක්‍රියාවලිය සඳහා යොමු වීමේ හැකියාවක් තියෙනවා. අනිත් එක තමයි දෙමව්පියන්ට උනත් තමන්ගේ දරුවන් ගෙදර ඉඳන්ම හරියට ඉගෙනීම් කටයුතු කරනවාද කියන එක හැකියාවක් නිරීක්ෂණය කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට කළමනාකරන අංශයට බැලුවොත් පාසලක කොහොමද ඒක වටින්නේ? එතකොට ඇත්තටම පාසලක කළමනාකරන අංශය සඳහා අනිවාර්යයෙන්ම ගුණාත්මක ඉගෙනුම් ඒකක පද්ධතියකට ඇතුළත් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි පාසලක තිබෙන්නා වූ මේ ක්‍රියාකාරීත්වය සඳහා අධීක්ෂණය කිරීමේ හැකියාවක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් පාසලක් ගත්තාම විදුහල්පතිවරයෙකුට හැකියාව තියෙනවා තමන්ගේ පාසලේ තිබෙන්නා වූ ඒ වගේ ඉගෙනුම් කළමනාකරන පද්ධතිය පාවිච්චි කරලා නිසි පරිදි ඒ වැඩ කටයුතු ටික කරනවාද කියලා බලන්න. එතකොට ඒවායේ තවත් දෙයක් තමයි අනිවාර්යයෙන්ම ලකුණු විශ්ලේෂණය කිරීමේ පහසුකම ලබා ගන්න පුළුවන්. ඒ පහසුකම අනිවාර්යයෙන්ම ඉගෙනුම් කළමනාකරන පද්ධතියක තියෙනවා. එතකොට තොරතුරු දත්ත හැටියට ඉගෙනුම් කළමනාකරන පද්ධතියට ඒ දේවල් ඇතුළත් කරයින් පස්සේ යම්කිසි ආකාරයක තොරතුරු ඇතුළත් කරලා විශ්ලේෂණය කරාම ඒ පාසලේ ඒ දරුවන් පිළිබඳව යම්කිසි විශ්ලේෂණාත්මකව තොරතුරු ලබා ගැනීමේ හැකියාවක් කළමනාකරන අංශයක තියෙන ඉගෙනුම් කළමනාකරන පද්ධතිය භාවිතා කරලා කරනවා. ඒක මැනුවල් ක්‍රමවේදයකට යන්න නැතුව එහෙම යන්නත් හැකියාවක් තියෙනවා. අනිත් එක තමයි සාමාන්‍ය ඉගෙනුම් කළමනාකරන පද්ධතිය හුඟක් දියුණු අවස්ථාවක් තියෙනවා නම් පාසලේ තිබෙනා වූ අර බෙල් සිස්ටම් එක සීනු පද්ධතිය ඒ දේවල් නියමාකාරයෙන් ක්‍රියාත්මක කරවීමේ හැකියාවකුත් තියෙනවා. ඒක අපිට හැමතිස්සෙම දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් එකකට එවැනි පහසුකම් පවා ඇතුළත් කිරීමේ හැකියාවක් තියෙනවා. අනිත් එක තමයි සාමාන්‍යයෙන් මැසේජ් පෝර්ටල් එකක්. එහෙම නැත්නම් SMS පෝර්ටල් එකක් පාසලකට තබා ගත්තා නම් ඒ හරහාත් හැකියාව තියෙනවා පාසලේ සිටිනා වූ දෙමව්පියන්ට අදාළ කරන ගුරු භවතුන්ට ශිෂ්‍යාවන් වල සඳහා નિયમિત පණිවිඩ කෙටි පණිවිඩ ඉක්මනින්ම ලබා දීමට. ඒක ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා හදිසි අවස්ථාවකදී. රටේ යම්කිසි ආකාරයක උදාහරණයක් ඇටියට දැන් කොවිඩ් වසංගත තත්ත්වය පවතින කාලයේදී මේක ගොඩාක් ප්‍රයෝජනවත් වුණා. ඒ වගේම තමයි දුරස්ථ අධ්‍යාපනය කියන ක්‍රමවේදය. එහෙම නැත්නම් distance learning method එක. ඒ කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් distance learning method එකක් කියලා කියන්නේ දැන් නිතරම වගේ ඔබට මුණ ගැහෙන අපහසුතාවයක් තියෙනවා නම් යම්කිසි රටේ තිබෙනා වූ හදිසි තත්ත්වයක් මත පාසල් නිවාඩු ලබා දීලා තියෙනවා නම් ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු නිසියාකාරව පවත්වාගෙන යන්නට වෙනවා නම් මෙවැනි කාරණා සඳහා මොකද්ද කරන්න වෙන්නේ? මෙවැනි කාරණා සඳහා අනිවාර්යයෙන්ම
දුරස්ථ අධ්‍යාපනය වැදගත් වෙනවා. එතකොට මාර්ගගතව ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය කරන්න පුළුවන්. මේ අවස්ථාවේදී ඔබ සිද්ධ කරන්නේත් ඒ වගේ දෙයක්. ඒ කියන්නේ පාඩම් අපි ගත කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ නියමිත මෘදුකාංග ඔස්සේ විවිධාකාර මෘදුකාංග තියෙනවා. එතකොට ඒවා යොදාගෙන පාඩම් පටිගත කරලා ඒවා අන්තර්ජාලය ඔස්සේ ඔබට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි සජීවීව ඔබ මේ මාර්ගගතව සම්බන්ධ වෙලා ඉන්නවා නම් ගුරුවරයෙක් එක්ක ඔබට තියෙන පහසුකම මොකද්ද? අනිවාර්යයෙන්ම සජීවීව ඔබට තිබෙනා ප්‍රශ්න යොමු කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට ගුරුවරයා ඒවට පිළිතුරු ලබා දීමේ හැකියාවක් තියෙනවා. අනිත් එක තමයි ඔබට ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ලයිබ්‍රරි එකකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඩිජිටල් ලයිබ්‍රරි කියලා එකක් තියෙනවා. ඔබට ඒ පහසුකමක් තියෙනවා නම් ඉතාමත් පහසුවෙන් ඒ ක්‍රමවේදයට සම්බන්ධ වෙන්නත් හැකියාව තියෙනවා. එතකොට ඒ අපි කතා කළේ අධ්‍යාපන ශාස්ත්‍රය සම්බන්ධයෙන්. දැන් අපි බලමු සෞඛ්‍ය ශාස්ත්‍රය කියන්නේ මොනවාටද? සෞඛ්‍ය ශාස්ත්‍රයේදී තොරතුරු සහ සංවේදී තාක්ෂණය යොදාගන්නේ කොහොමද? පළවෙනිම දේ සෞඛ්‍ය යොදා ගැනීමේදී අපිට ශල්‍ය කර්ම සඳහා ඉතාමත් නවීන තාක්ෂණික උපකරණ අද කාලේ භාවිතා කරන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ කියන්නේ දැන් ශල්‍ය කර්ම සඳහා ආදී කාලයේදී අපිට අපේ ශරීරයේ ඇතුලේ තිබෙනා වූ යම් යම් රෝගී තත්ත්ව ඒවා නිරීක්ෂණය කර ගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. නමුත් අද කාලයේදී රෝගියාව අනවශ්‍ය ආකාරයෙන් ශල්‍ය කර්මයකට භාජනය කරන්නට ප්‍රථමයෙන්ම පුළුවන්කම තියෙනවා. මොනවද? විවිධාකාර නවීන උපකරණ එන්ඩොස්කෝපි යන්ත්‍ර උදාහරණයක් හැටියට ගත්තොත් ශරීරය තුළට යවලා අදාළ කරන අංශ පිළිබඳව ඔබට කැමරාවක් ඇතුළට දාන එක තමයි එන්ඩොස්කෝපි එකකින් කරන්නේ. ඒ පිළිබඳව තොරතුරු සජීවීව දැක බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි වෛද්‍යවරුන් සහ හෙදියන් පුහුණු කිරීමට ට්‍රේනින් කිරීමට අවශ්‍ය කරන උපකරණක් තියෙනවා. ඒ කියන්නේ දැන් එක් පුද්ගලයාගේ අපි ගත්තොත් හෘද ස්පන්දන වේගයවල වෙනස් වීම අවබෝධ කරගන්න නම් ඔවුන්ගේ ට්‍රේනින් සඳහා ඒවා යොදා ගන්න අවස්ථාවල් අපට අවබෝධ කරගන්න පුළුවන් මෙවැනි නවීන උපකරණ දැන් තියෙන නිසා. අනිත් එක තමයි ඒ වෛද්‍ය වාර්තාවන් ඒ දේවල් සුරක්ෂිත කර ගැනීම සඳහා ડોක්ටර්ගේ මෙඩිකල් රිපෝට්ස් ඒ සියලුම දේවල් නිවැරදි ආකාරයෙන් ගබඩා කර ගැනීම එවැනි දේවල් නැවත මුද්‍රණය කර ගැනීම ඒ කාරණා සඳහා මොනවද මේ වගේ දේවල් යොදා ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට වෛද්‍ය පරීක්ෂණ සඳහා තොරතුරු සහ sannivedana තාක්ෂණය භාවිතා වෙන ආකාරය දිහා බැලුවොත් එතනදී අපි මොකද්ද යොදා ගන්නන්නේ? වෛද්‍ය පරීක්ෂණ සඳහා තොරතුරු තාක්ෂණය යොදා ගනිද්දී පළවෙනිම උදාහරණයේ හැටියට අපිට මේකද ගන්න පුළුවන් computerized axial tomography machine කියන එක. එහෙම නැත්නම් CAT machine කියන එක. මෙතන මොකද්ද මේ CAT කියලා කියන්නේ? සාමාන්‍යයෙන් අපේ මුළු ශරීරයේම තිබෙනා වූ අභ්‍යන්තර කොටස් වෙන වෙනම ත්‍රිමානව ආකාරයෙන් රූපගත කර ගැනීමේ හැකියාවක් තියෙනවා. 3D images අපේ ශරීරයේ අභ්‍යන්තර කොටස් දැක බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට මුළු ශරීරයේම තිබෙනා වූ රෝග පිළිබඳව මූලික වශයෙන් අවබෝධයක් ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ නිදන්ගත රෝග දිහා බැලුවොත් ඒ කියන්නේ chronic diseases වුණත් මෙතනදී හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට චුම්බක අනුනාද මූර්තන යන්ත්‍රය එහෙම නැත්නම් magnetic resonance imaging machine කියන එක. MRI scanners. ඒ කියන්නේ මොකද්ද? රේඩියෝ තරංග පාවිච්චි කරලා බොහොම ප්‍රබල චුම්බක අනුනාද පාවිච්චි කරලා. ඒ කියන්නේ බොහොම ප්‍රබල රේඩියෝ තරංග magnetic fields පාවිච්චි කරලා ඔබගේ ශරීරයට යවලා ඒවයින් නැවත ලැබෙනා වූ ප්‍රතිචාරය අනුව රූප සටහන් නිර්මාණය කර ගන්නවා. ශරීරයේ අභ්‍යන්තර කොටස් ඒ හරහා අපිට දැක බලා ගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම දැන් මොළයේ තිබෙනා වූ කොටස් අපිට එහෙම නැත්නම් ඔබගේ ශරීරයේ කොඳු ඇට පෙළේ යම් ආකාරයක තිබෙනා වූ රෝගී තත්ත්වයන් පිළිබඳව
අවබෝධ කරගන්න මේ වගේ MRI ස්කෑනර් එකක් භාවිතා කරන්න පුළුවන්. රෝගියාව මේකේ තියෙන ස්ට්‍රෙචර් එකේ දිගා කරවලා ඒ ස්කෑනර් එක ඇතුළට දාලා සම්පූර්ණ බොඩි එකම ස්කෑන් කරලා ගන්න පුළුවන්කම තියෙනවා. යොදාගන්නේ මොකද? තාක්ෂණය මැග්නටික් රිසෝනන්ස් කියන එක. එහෙම නැත්නම් චුම්බක අනුනාදය තමයි යොදාගන්නේ රේඩියෝ තරංග සමග භාවිතා කරලා. ඊළඟට විද්‍යුත් තන්තු රේඛීය යන්ත්‍රය නැත්නම් ECG එක. ECG එක කියන්නේ මොකද්ද? විශේෂයෙන්ම ඉලෙක්ට්‍රෝකාඩියෝග්‍රෑම් මැෂින් කියන එක. මේක ඔබට ටිකක් සමීප අත්දැකීමක්. ඒ කියන්නේ අපගේ හෘද ස්පන්දනය නිරීක්ෂණය කර ගැනීම සඳහා තමයි මේක යොදාගන්නේ. හෘද ස්පන්දනයේ සාමාන්‍ය සම්මත ඒ තරංගයක හැඩයක් තියෙනවා. හෘදය හැකිලීම සහ දිගෑරීම කියන එක අනුව. එතකොට මේකේ තිබෙන්නා වූ ඒ රටාවේ යම්කිසි වෙනසක් නිරීක්ෂණය කරන්න පුළුවන්කම තියෙනවා. ඒ අනුව යම්කිසි හදවතේ රුධිරය සැපීමේ පිළිබඳව යම්කිසි දෝෂ සහගත තත්ත්වයක් තියෙනවා නම් රෝගයක් නිශ්චය කර ගැනීම සඳහා මේ ECG යන්ත්‍රය බොහොම වැදගත් වෙනවා. මේකේ පොඩි විශේෂත්වයක් තියෙනවා. මේක හයිබ්‍රිඩ් කම්පියුටර් එකක්. එහෙම නැත්නම් දෙමුහුම් පරිගණකයක් හැටියට වැඩ කරන්නේ. ඔබගේ හෘදයේ තිබෙනා වූ ඒ පල්ස් එක අනිවාර්යයෙන්ම ලබා ගන්න ඇනලොග් සංඥාවක් හැටියට ඒක ඩිජිටල් සංඥාවක් බවට පරිවර්තනය කරලා තමයි අනිත් පැත්තෙන් ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් ස්ක්‍රීන් එකකුත් පෙන්නනවා. අනිත් පැත්තෙන් පිටපතකුත් print වෙලා එනවා. ඊළඟ එක තමයි කාඩියක් ස්ක්‍රීනින් මැෂින් කියන එක. හෘද රෝද තිරගැන්වීමේ යන්ත්‍ර. ඒ කියන්නේ මොකද්ද? ඔබගේ හෘදය වස්තුවේ තිබෙන්නා වූ නහර එහෙම නැත්නම් රුධිර නාල සිහින් වීම වගේ රෝග තත්ත්වයන් අවබෝධ කර ගැනීම වඩාත් හොඳින් ස්කෑන් කර ගැනීම සඳහා මෙතනදී මේ යන්ත්‍රය යොදා ගන්නවා. ඒ කියන්නේ ඔබගේ හෘදය වස්තුව සම්පූර්ණයෙන්ම ස්කෑන් කර ගැනීමේ හැකියාවක් තමයි මේ යන්ත්‍රයට තියෙන්නේ. මේකෙදි ගොඩක් වෙලාවට ඔබගේ රෝගියෙක් ගත්තොත් ඔය රෝගියාගේ පපුවේ ජෙල් එකක් ආලේපය කරලා ඒ අවශ්‍ය කරන සංවේදක කොටස් එහෙම නැත්නම් ඒ sensor components ක්ලිප් කරනවා හෘදය වස්තුවට පපුවට. එතකොට ස්කෑනින් එක්විප්මන්ට් එක ඒ අවශ්‍ය කරන්නා වූ උපකරණය රෝගියාව සම්පූර්ණයෙන් ඇඳ මත දිගා කරවලා එහෙම නැත්නම් පැත්තකට හරවලා කොටසකට ඒ හෘදය වස්තුවේ තිබෙනා වූ ප්‍රදේශයට තැබුවාම අර ජෙල් එක ඇත්තරම යොදාගන්නේ හොඳ සන්නායකයක් හැටියට ඒ හරහා හෘද ස්පන්දනය ඉතාමත් හොඳින් ගමන් කරනවා, ඩිටෙක්ෂන් කරනවා. ඒ උපකරණය වෙත ඒ අණුව ස්ක්‍රීන් එකෙන් හරියට අවබෝධ කරගන්න පුළුවන්. නහර සිහින් වෙලා තියෙනවද එහෙම නැත්නම් වැල්ව් එක කපාට නිසියාකාරව සිහින් වෙලා තියෙනවද නැද්ද කියන එක. ඊළඟ එක තමයි EEG කියන එක. විද්‍යුත් නිකර්පණ රේඛන යන්ත්‍රය. ඒ කියන්නේ මොකද්ද? සාමාන්‍ය මොලේ ක්‍රියාකාරීත්වය යොදා ගන්න ඒ සඳහා පරීක්ෂා කිරීමට තමයි මේක යොදාගන්නේ. ඒකෙම නැත්තම් බ්‍රේන් ස්කෑනර් එකක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් මොලෙන් නිකුත් කරන ලබන්නා වූ පණිවිඩ විද්‍යුත් ස්පන්දන ග්‍රහණය යටතේ රූපානිතරයක ලබා ගන්න පුළුවන්. ඊළඟ එක ඔබට බොහොම සමීප අත්දැකීම් දෙකක් තියෙනවා. blood sugar testing machine එක සහ blood pressure machine එක මොකක්ද කියන එක. ඒ කියන්නේ රුධිර පීඩනය මනින උපකරණයක් වෙනම තියෙනවා. රුධිර සීනි පරීක්ෂා කිරීමේ හැකියාවක් තියෙනවා. ඉස්සරම කාලේ මේක අපිට දැන් රෝගී සායනයකටම යන්න සිද්ධ වෙලා තිබුණා. නමුත් දැන් එහෙම ඕනේ නැහැ. ඔබට ගෙදර ඉඳගෙනම මේක නිරීක්ෂණය කර ගැනීමේ පහසුකමක් තියෙනවා. ඒ කියන්නේ රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කර ගැනීම සඳහා ඔබට පුළුවන් ඕනනම් මේ වගේ උපකරණයක් නිවසේදීම ලබා ගන්න. ඔබට ඒ අවශ්‍ය කරන තත්ත්ව යටතේ ඔබ निराහාරව ඉඳලා පහෝදා උදේම ඔබගේ රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කරගන්න පුළුවන්. මේකටම එනවා ඒ નિયમિત ස්ට්‍රිප් එකක්, ඒ තීරුවක් එනවා. ඒකට ගැළපෙන උපකරණයට ගැළපෙන තීරුව ඔබ භාවිතා කරන්න ඕනේ. ගැළපෙන තීරුව භාවිතා කරායින් පස්සේ ඔබට පුළුවන්කම තියෙනවා නියමාකාරයෙන් ඔබගේ ඇඟිලි තුඩ සිදුරු කරලා ඒ ලේ සාම්පල් එකක් අරගෙන සීනි ප්‍රමාණය කොපමණද කියලා පරීක්ෂා කරන්න.
ඊළඟට රුධිර පීඩනය මයින් උපකරණය ගත්තොත් බ්ලඩ් ටෙස්ට් ප්‍රෙෂර් ටෙස්ටිං මැෂින් එකකින් කරන්නේ මොකද්ද? ඔබට පුළුවන්කම තියෙනවා නිවසේ සිටම දැන් මේ උපකරණ මිලදී ගන්න පුළුවන්. ඔබගේ රුධිර පීඩනය මැනගන්න. මේකේ වඩාත්ම හොඳම ක්‍රමවේදය තමයි එක වතාවක් පමණක් බ්ලඩ් ප්‍රෙෂර් එක මනින්නේ නැතුව අවස්ථා 3ක්ම අරගෙන පාඨාංකයේ 3ක් අරගෙන ඒ තුනේම සාමාන්‍ය අගය අරන් බලන්න. ඒක තමයි වඩා සුදුසු. හරි. ඉතින් විවිධාකාර මාධ්‍යලියෙන් මේ වගේ බ්ලඩ් ප්‍රෙෂර් ටෙස්ටිං මැෂින් අද දකින්නට ලැබෙනවා. ඊළඟ වැදගත්ම දේ තමයි ටෙලිමෙඩිසින් කියන එක. එහෙම නැත්නම් දුරස්ත සෞඛ්‍ය රැකවරණය කියන්නේ මොකද්ද? එතකොට රෝහලක පිටතින් ඉන්න පුද්ගලයෙකුට සාමාන්‍යයෙන් රෝහලකට නිතරම යන්න අපහසු හෝ රෝහල් වල යම්කිසි රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ අපහසුතාවයක් තියෙනවා නම් සාමාන්‍යයෙන් රෝගියෙක් නිතරම රෝහලට යන්න අවශ්‍ය නැත්නම් නිවසේ සිටම ඔවුන්ට අදාළ කරන වෛද්‍ය කණ්ඩායම් සමග සම්බන්ධතාවය පවත්වාගෙන ඒ දේවල් තමන්ගේ රෝගයට අදාළ කරන ප්‍රතිකර්ම සඳහා ඒ වගේම ප්‍රතිකාර සඳහා උපදෙස් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒක එක පැත්තක් රෝගියෙක්ගේ පැත්තෙන්. ඊළඟට වෛද්‍යවරුන්ට මේකේ තියෙන වාසිය මොකද්ද? සාමාන්‍යයෙන් දැන් දුරස්තව ඉන්න වෛද්‍යවරයෙකුට අනිවාර්යයෙන්ම පුළුවන්කම තියෙනවා තමන්ගේ සහෝදර වෛද්‍ය කණ්ඩායමක් යම්කිසි ශල්‍ය කර්මයක් කරනවා නම් ඒ වෛද්‍යවරයා ඒකේ විශේෂඥයෙක් නම් ඒ ශල්‍ය කර්ම පිළිබඳව ඔවුන්ට මේ ටෙලිමෙඩිසින් ක්‍රමවේදය හරහා ඔවුන්ට උපදෙස් ලබා දීම සිද්ධ කරන්න පුළුවන්කම තියෙනවා. හරිද? එහෙමත් හැකියාවක් තියෙනවා. ඒ වගේම රෝහල් අතරේ යම්කිසි තොරතුරු ජාලයක් නිර්මාණය කරගන්නත් මේක වඩා වටිනවා. ඒ වගේම ගිලන් රථ සඳහා ඒ වගේම ඈත මුහුදේ යන ගුවන් යානා සහ නැව් ඒ කියන්නේ ලෝකේ යම්කිසි දැන් තැනක දැන් මුහුදේ නම් නැවක් ගමන් කරනවා නම් අහසේ ගුවන් යානාවක් ගමන් කරනවා නම් ඒ ඉන්නා වූ කවුරු හරි රෝගී පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ වගේ අයට ඒ අදාළ කරන ස්ථානයට ළඟා වෙනතුරු දෙන්න ඕන ඒ අවශ්‍ය කරන්නා වූ ප්‍රතිකාර පිළිබඳව අවබෝධ කර ගැනීම සඳහා ඒ අවශ්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා ඒ ළඟම රටක ඉඳලා ඒ වගේ ලොකු සේවයක් මේ ටෙලිමෙඩිසින් ක්‍රමවේදය හරහා ගන්න හැකියාවක් තියෙනවා. අනිත් එක මොකද්ද? රෝහල් වල ඉන්න රෝගීන් පිළිබඳව තොරතුරු. විශේෂයෙන්ම දැන් මේ කාල සීමාවේදී මේ COVID-19 වසංගත තත්ත්වයේ යටතේ එක් රෝගීන් පිළිබඳව සියලුම තොරතුරු ඔවුන්ගේ මූලාශ්‍ර පිළිබඳව තොරතුරු මේ යටතේ මෙවැනි පද්ධතියක් යටතේ නිරීක්ෂණය කිරීම නිරන්තරයෙන් මේවා යාවත් කාලින කිරීම අතිශය වැදගත් වෙනවා. කෘෂි කර්මාන්තයේ සඳහා කොහොමද තොරතුරු සහ සංවේදන තාක්ෂණය යොදා ගැනෙන්නේ? එතකොට කෘෂි කර්මාන්තයේදී ගොඩක් වෙලාවට දැන් සාමාන්‍ය භෝග වගා කිරීමේදී ඊළඟට සත්ව පාලනයේදී දීවර කර්මාන්තයේදී මෙතන යොදා ගන්නවා. මේ අංශ තුනම මේ කෘෂි කර්මාන්තයට අදාළයි. හරිද? ගොවිතැන, සත්ව පාලනය, දීවර කර්මාන්තය කියන එක. එතකොට ගොවිතැනේදී කොහොමද මේවා යොදා ගැනෙන්නේ? පළවෙනිම දේ කාලගුණික තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා උපකරණ නිර්මාණය කරලා තියෙනවා. අපි ඒවා හඳුන්වනවා කාලගුණික මිනුම් යන්ත්‍ර හැටියට. එතකොට මේ සාමාන්‍යයෙන් කාලගුණය, දේශගුණය, වර්ෂාපතනය, සුළං දිශාව ඒ සියලුම දේවල් භෝග වගාවකට සුදුසු අවස්ථාවක්ද තියෙන්නේ අස්වනු නෙලීමට සුදුසු කාල වකවානුව තීරණය කරන්නත් මේකේ හොඳම අවස්ථාවක් තියෙනවා. ඊළඟට මොකද්ද? කෘමීන් පාලනය කිරීම සඳහා. හරිද? වැඩිපුර යම්කිසි වගාවක වගා භූමියක කෘමීන් වැඩිපුර හට ගන්නවා නම් ඒ කෘමීන් ඉන්න ප්‍රදේශ පිළිබඳව අවබෝධය කරගන්න පුළුවන්. අපි හිතමුකෝ ලොකු ප්‍රදේශයක් තියෙනවා. ලොකු එස්ටේට් එකක එක හරියක නිතරම වගේ කෘමීන් ගෙන් ඒ භෝග වගාවන් වලට හානි පැමිණෙනවා නම් ඒ කෘමීන් ඒ ප්‍රදේශයේ
ඇයි ඒ තරම් ප්‍රමාණයක් ඉන්නේ? හරිද? දිනපතා නිරීක්ෂණය කරන්න හැකියාවක් තියෙනවා. එතකොට ඒ ප්‍රදේශයේ මොකක් හරි විශේෂත්වයක් තියෙනවද? මේ කෘමීන් මේ තරම්ම ගහණය වැඩි වෙන්නේ. මෙන්න මේ කාරණා පිළිබඳව දැඩි අවධානය නිරන්තරයෙන් යොමු කරන්න මේ වගේ යන්ත්‍රයක් හරහා හැකියාව තියෙනවා. අනිත් එක තමයි වගා බිමේ තත්ත්වය මනින උපකරණ. තෙතමනය හරි සරු නිසරු බව මේ සියලුම දේවල් ඒ හරහා භෝගයකට බලපාන ආකාරය නිරීක්ෂණය කරන්න පුළුවන්. ඊළඟ එක තමයි ඔබ හුඟක් හොඳින් දන්න කියන දෙයක් ඩ්‍රිප් ඉරිගේෂන් කියන එක. එහෙම නැත්නම් ස්වයංක්‍රීයව ජල සැපයුමක් කරන්නේ කොහොමද? හරිද? ඒ කියන්නේ වාතයේ අර වගේ තෙතමනය තියෙනවා නම් එවැනි යන්ත්‍ර ඔස්සේ සරු නිසරු භාවය පරීක්ෂා කරලා නිරන්තරයෙන්ම ජලය සැපීම සිද්ධ කරන්න ඕනෑ නම් ඒ සියලු කාරණා අවබෝධ කරගන්න මේ වගේ යන්ත්‍රයක් වඩා වටිනවා. ඊළඟ එක තමයි ස්වයංක්‍රීය වල් පැල ඉවත්කරණය. ඒ කියන්නේ මොකද්ද? අපිට පුළුවන්කම තියෙනවා භෝග වල තියෙනා වූ වල් පැල ඉවත් කිරීම. එතකොට ඒවා වෙනමම නිරීක්ෂණය කර ගැනීම එවැනි හැකියාවක් මේ යන්ත්‍රවලට තියෙනවා. ඊළඟ එක තමයි රොබෝ තාක්ෂණයෙන් පැල සිටවීම කියන එක. සාමාන්‍යයෙන් නිසි පරිදි පැල සිටවීමේ හැකියාව රොබෝ තාක්ෂණයෙන් අද කාලේ යොදා ගන්න පුළුවන්. ඉතින් පැල හිටවන යන්ත්‍රات ඇත්තටම අද කාලේ තියෙනවා. ඔබ දන්නවා වීගොවිතැනේදීත් ශ්‍රී ලංකාවෙත් මේ වගේ අවස්ථාවල යොදා ගන්න තැන් තියෙනවා. එතකොට ලස්සනට අර පැටර්න් එකක් ආකාරයෙන් ඒකාකාරී පරතරයක් පවත්වාගෙන මොනවද මේ පැල සිටවීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි නිසි කාලය ආවහම අස්වනු නෙලීම සඳහා මේක යොදා ගන්න පුළුවන්. ඉතින් අද වගේ රට කාලෙක ශ්‍රී ලංකාවෙත් මේක යොදා ගන්නවා. විවිධාකාර නම් වලින් එවැනි යන්ත්‍ර හඳුන්වනවා වීගොවිතැනේදී. විශේෂයෙන්ම ඒ අනිත් පැත්තෙන් අස්වනු නෙලලා වීගොවිතැනේදී නම් ඒ ගොයන් කැපිලා හුලං කරලා අනිත් පැත්තෙන් වී ඇට ටිකම කෙලින්ම ලබා ගැනීමේ පහසුකමක් අද ඇවිල්ලා තියෙනවා. ඊළඟට හරිතාගාර කියන එක ගත්තාම ග්‍රීන් හවුස් කියලා කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් මේ ග්‍රීන් හවුස් එකේදී සිද්ධ වෙන්නේ ඒ අවශ්‍ය කරන්නා වූ භෝග වගාවන් ස්වභාවික වෙසෙනයන් වලින් ආරක්ෂා කර ගැනීම සඳහා ඒ අදාළ කරන විදිහට නිසි පරිදි ඒ කන්ඩිෂන්ස් ඒ තත්ත්වයන් පවත්වා ගන්නා වූ එක්තරා ගෘහයක් තමයි හරිතාගාරයක් කියලා කියන්නේ. එතකොට මේ හරිතාගාරයක් ඇතුලේ નિયમિત උෂ්ණත්වය, નિયમિત අවුව ප්‍රමාණය, තෙතමනය ඒ සියලුම දේවල් නිරීක්ෂණය කර ගැනීමත් මේ තාක්ෂණික උපකරණ ඔස්සේ යොදා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ භෝග වගාවන් ගැනයි මම කතා කළේ. අපි දැන් බලමු සත්ව ගොවිපළවල් සඳහා මේක යොදාගන්නේ කොහොමද කියලා. සාමාන්‍ය සත්ව ගොවිපළකදී ඔබ දැකලා තියෙනවද යම් යම් සතුන්ගේ මේ වගේ උපකරණ එල්ලලා තියෙනවා. හරිද? ඒක ඇත්ත වශයෙන්ම මෙන්න මේ යම්කිසි විදුලි සංඥා හැඳුනුම් උපකරණයක්. එහෙම නැත්නම් රේඩියෝ ෆ්‍රීකවන්සි අයිඩෙන්ටිෆිකේෂන් ඩිවයිස් එකක් ඇටියට තමයි හඳුන්වන්නේ. මේ යටතේ සතුන් ගණනය කර ගැනීමත් හරිද ඒක ඇක්ටිවේට් වෙලා තියෙද්දි හැමතිස්සෙම සතුන් ගණනය කිරීමත් ඒ සතුන්ගේ ශරීරයේ තිබෙන්නා වූ මේ උපකරණය නිසා ඔවුන්ව නිදැල්ලේ යන්නට හැරියොත් යම්කිසි දවසේ નિયમિત කාල සීමාවකදී අපි හිතමු විශාල ගොවිපොළක් ගත්තොත් ඔවුන් නිදැල්ලේ හැසිරෙලා ඉන්නවා නම් සමහර වෙලාවට එක් එක් සතා කොහෙද ඉන්නේ කියන එක සත්වයා කොහෙද ඉන්නේ කියන එක හොයා ගැනීමේ හැකියාවක් ඒකෙන් තියෙනවා. ඊළඟට තත්ත්ව පාලනය. ඒ කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් දැන් අපි ගත්තොත් කිරිපට්ටියක් ගත්තාම කිරිපට්ටියක ඉන එළදෙනුන්ගෙන් කිරි ලබා ගැනීමට පෙර ඒ එක් එක් එළදෙනුන්ගේ තිබෙනා වූ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කර ගැනීමටත් තොරතුරු සහ සංනිවේද තාක්ෂණය යොදා ගන්නවා. ඒ වගේම කිරි දොවා ගැනීම සාමාන්‍ය යන්ත්‍රානුසාරයෙන් අද ඒ දේවල් සිද්ධ වෙනවා. ඒ ලබාගත් කිරිවල සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරන්න ඒ වගේ දේවල් වලදීත් මේක ඊටාම තදින් භාවිතා වෙනවා. ඊළඟ එක තමයි CCTV කැමරා.
දැන් සාමාන්‍යයෙන් ඔබ දන්න සත්ත්ව ගොවිපළවල් වලදී ගොඩක් වෙලාවට එවැනි හොරකම් සිද්ධ වෙන අවස්ථාවල් වැඩි. ඒ වගේ දේවල් ඉතින් නිරන්තරයෙන් නිරීක්ෂණය කරන්න, ඒ වගේම සතුන්ගේ හැසිරීම් රටාවල් නිරන්තරයෙන් නිරීක්ෂණය කර ගැනීම සඳහා ඒවා පටිගත කිරීම සඳහා CCTV කැමරා යොදා ගන්න අවස්ථාවල් තියෙනවා. හරිද? ඒ වගේම ගොවිපොළ කළමනාකරණයේදී ඒ කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් ඉතින් ගොවි මහතෙකුට තමන්ගේ තිබෙන්නා වූ ගොවිපොළේ තිබෙන්නා වූ ලාභ අලාභ තත්ත්වයන් පිළිබඳව අවබෝධයක් ගන්නත් ඉතින් තොරතුරු සහ සන්නිහිත තාක්ෂණය යොදා ගන්න පුළුවන්. ඊළඟ එක තමයි දීවර කර්මාන්තය. සාමාන්‍යයෙන් දීවර කර්මාන්තයේදී වඩාත්ම වටිනම කොටස තමයි මේ වැඩිපුර මත්ස්‍ය සම්පතක්, මත්ස්‍ය ගහනයක්, මාළු අස්වැන්නක් ලබා ගන්න පුළුවන් ප්‍රදේශ මොනවාද කියන එක පිළිබඳව ඒ යම් සංවේදක උපකරණ සවි කරලා තියෙනවා නම් ඒ ජලාශවල එහෙම නැත්නම් මොහොතේ දීවර යාත්‍රාවලට ඒ පිළිබඳව තිබෙන පරිගණක තොරතුරු ලබා දීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට අපි බැලුවොත් කර්මාන්ත සඳහා මේවා කොහොමද යොදාගන්නේ? තොරතුරු සහ sannivedana තාක්ෂණය. කර්මාන්ත ශාස්ත්‍රයේදී සාමාන්‍යයෙන් අතීතයේදී නම් බොහෝ දේවල් උපකරණ නිර්මාණය කරේ මිනිසයන් අතින්. හැබැයි අද විශාල ශ්‍රමයක් ඒ වගේ භාවිතා කරන්නේ නැතුව යන්ත්‍රානුසාරයෙන් තවත් උපකරණ නිර්මාණය කර ගැනීමේ හැකියාවක් ඇවිල්ලා තිනවා. එතකොට ගොඩක් වෙලාවට රොබෝ යන්ත්‍ර මේ සඳහා යොදා ගන්න අවස්ථාව වැඩි. ඒකෙන් මොකද්ද වෙන්නේ? රොබෝ යන්ත්‍ර වලට කවදාවත් මහන්සිය දැනෙන්නේ නැහැ. පැය 24ක්ම වැඩ කරන්න හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි, හැබැයි ඉතින් ඒව නිසි පරිදි නඩත්තු කිරීමේ හැකියාවකුත් තියෙන්න ඕනේ. එතකොට තමයි කාර්යක්ෂමතාවය වැඩි වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි සාමාන්‍ය මිනිසෙකුට වඩා රොබෝ යන්ත්‍රයකට ඉතාමත් නිවැරදිව, ඉතාමත් කාර්යක්ෂමව පිරිසිදුවට ඒ භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, නිෂ්පාදනය කිරීම ක්‍රියාවලියනුත් එහාට ගිහිල්ලා ඒවා පැකිං කරන හැටි, ඊළඟට ඒවා නිසි පරිදි ඇසුරුම් කරන හැටි, පැකේජින් කරන විදිය, හරි, ඒ වගේ දේවල්නුත් කරන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් සාමාන්‍යයෙන් දැන් පාන වර්ග බෙවරේජස් නිෂ්පාදනය කරන සමාගම් වල, ඒ කර්මාන්ත ශාලාවල ඒ බෝතල් වලට ඒවා පිරවීමේ කාර්යභාරයන් සිදු කරන්නේ මොනවයින්ද? රොබෝ යන්ත්‍ර මගින්. ඊළඟට කර්මාන්ත ශාස්ත්‍රයේ, ව්‍යාපාර ශාස්ත්‍රයේ තවත් මේක ඉතාම වැදගත් වෙන තැනක් තමයි වීඩියෝ කොන්ෆරන්සින් කියන එක. ඔබ දන්නවා බොහෝ සමාගම් ලෝකයේ තියෙනවා. රටවල් අතර ජාත්‍යන්තර වශයෙන් ඒවා පැතිරිලා ගිහිල්ලා තියෙන්නේ. එතකොට එක් එක් රටවල් වල ඉන්නා වූ ඒ මැනේජර්ස්ලට, ඒ ශාඛාවන් බාරව ඉන්න කළමනාකරුවන්ට එක තැනකට සම්බන්ධ වෙන්න බැරි නම්, විශේෂයෙන්ම තවත් රටේ හදිසි තත්ත්වයක් සඳහා ඒ වගේ කාල සීමාවකදී පුද්ගලයන්ට සම්බන්ධ වීමට, එකිනෙකට සම්බන්ධ වෙලා රැස්වීම පවත්වීමේ හැකියාවක් නැත්නම් මොකද්ද කරන්න පුළුවන් හොඳම දේ? කරන්න තියෙන හොඳම ක්‍රමවේදය තමයි අනිවාර්යයෙන්ම වීඩියෝ සම්මන්ත්‍රණ සම්බන්ධ කර ගැනීම. එතකොට කතා බහ කිරීම, ඒකට අවශ්‍ය කරන්නා වූ ඒ වීඩියෝ පහසුකම් වෙබ් කැමරා මාර්ගයෙන් කතා බහ කරලා තීන්දුව తీරන ගැනීමේ හැකියාවක් තියෙනවා. හරිද? එහෙම නැත්නම් ස්ටාෆ් මීටින් එකක් කෝල් කරන්න හැකියාවක් තියෙන ඕනෑම ආයතනයක. ඊළඟට මානව සම්පත් කළමනාකරණය සඳහා මේක යොදාගන්නේ කොහොමද? මානව සම්පත් කළමනාකරණයේදී ඇත්තටම මේ කියන්නේ සේවකයන්ගේ පැමිණීම පිටවීම වාර්තා කිරීම සඳහා මම ඔබට කලින්ම පැහැදිලි කරා වගේ අපිට පුළුවන්කම තියෙනවා ෆින්ගර් ප්‍රින්ට් එකක් පාවිච්චි කරන්න. එවැනි කාරණාවකදී අපිට මේක ගොඩාක් වැදගත් වෙනවා. එතකොට අනිත් කාරණාව තමයි බැංකු පද්ධති. විශේෂයෙන්ම දැන් ඔබ දන්නවා අද වගේ කාලෙකදී අපිට බැංකුවකට නිතරම යන්න අවශ්‍ය නැහැ. ඔබට ඔබේ ජංගම දුරකථනයේ ඉඳගෙන බැංකු ගිණුම් පරිහරණය කිරීම, මුදල් ගනුදෙනු කිරීම, ඒ සියලුම දේවල් බලන්න පුළුවන්කම තියෙනවා. ඔබගේ බැංකු ගිණුමට ඔබට මුදලක් වැටුණද ඒවා සියල්ලම SMS alert එකකින් අද ලබා ගැනීමේ පහසුකම හොඳටම ඇවිල්ලා තියෙනවා. ලංකාවේ තියෙන ප්‍රධාන පෙළේ සියලුම බැංකුවල පහේ අද ජංගම දුරකථන apps නිර්මාණය කරලා තියෙනවා.
එතකොට ඒ හරහා ඔබට හැකියාවක් තියෙනවා ඔබගේ ජංගම දුරකථනයටම අවශ්‍ය කරන ඒ පණිවිඩ ලබා ගැනීම. ඒ විතරක් නෙවෙයි බිල් පත් ගවන්න, බැංකුව අතර මුදල් හුවමාරු කිරීම, ඒ සියලුම දේවලුත් ඔබට කරන්න හැකියාව තියෙනවා. අනිත් එක තමයි ඔන්ලයින් shopping කියන එක. ඔබ දන්නවා ඔබ සතුව තියෙන්නා වූ භාණ්ඩයක් ඔබට තවත් කෙනෙකුට දැන් විකුණන්න නම් ඔබට අන්තර්ජාලයේදී දැන් දැන්වීම් පළ කිරීමේ අවස්ථාවක් තියෙනවා. ඒ වගේ වෙලාවකදී අපි කොහොමද මේක කරන්නේ? අන්තර්ජාලය දැන්වීම් පළ කරන්න ඕනෑ තරම් වෙබ් අඩවි තියෙනවා. දැන් හොඳම උදාහරණයක් ඇටියට ලෝකයේම ජනප්‍රිය වෙබ් අඩවිය තමයි ebay.com කියන්නේ. සාමාන්‍යයෙන් ebay.com කියලා කියන්නේ ඊටාම ජනප්‍රිය වෙබ් අඩවියක්. ඊට අමතරව තියෙනවා amazon.com කියලා වෙබ් අඩවියක් තියෙනවා. ඒකෙන් කරන්නේත් මොකද්ද? මේ වගේ දැන් ලෝකේ ඕනෑම තැනක යම්කිසි දෙයක් විකුණන්නට දබලා තියෙනවා නම් ඔබට පුළුවන් ඔබගේ ඩෙබිට් කාඩ් එක හරි ක්‍රෙඩිට් කාඩ් එක හරි පාවිච්චි කරලා ඒ Tamanට අවශ්‍ය කරන්නා වූ ඒ භාණ්ඩය නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාවක් දැන් තියෙනවා. හරිද? ඒ වගේම ඔබ සතුව තිබෙනා වූ යම්කිසි භාණ්ඩයක් අලෙවි කර ගැනීම සඳහා මේ වගේ වෙබ් අඩවි තියෙනවා. ඉතින් ශ්‍රී ලංකාවෙත් අපිට තියෙනවා ikman.lk, kapruga.lk, හරිද? ඒ වගේම daras.lk, ඒ වගේ බොහෝ වෙබ් අඩවි අපිට තියෙනවා. ඔබට ඕනෑම දෙයක් ගෙන්වා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේකේ වාසි මෙන්න මෙහෙමයි. හරිද? ඕනෑම රටක වෙළඳ ආයතනයක් එක්ක අපිට ගනුදෙනු කරන්නත් පුළුවන්. පැය 24ම විවෘතයි. ඕනම තැනක ඉඳලා භාණ්ඩ නිරීක්ෂණය කරන්න පුළුවන්. හැබැයි මෙතන මෙහෙම දෙයක් තියෙනවා. භාණ්ඩය මිලදී ගැනීමට පෙර ඔබට කවදාවත් ඒක අතින් අල්ලලා බලන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. හරිද? ඔබට ඡායාරූප ඔස්සේ තමයි ඒ භාණ්ඩ නිරීක්ෂණය කරන්න පුළුවන්කම තියෙන්නේ. හරි? ඒ වගේම තමයි ෆිසිකල් මනි නැතුව එහෙම නැත්නම් භෞතික මුදල් භාවිත කරන්නේ නැතුව හර හෝ බැර කාඩ්පත් මගින් ඔබට පුළුවන්කම තියෙනවා මොනවද? මුදල් ගෙවීමේ පාසුකම ලබා ගන්න පුළුවන්. ඒක නිවසටම ලබා ගන්න පුළුවන්. ඒ නිසා ගමන් විඩාවක් දැනෙන්නේ නැහැ. හරිද? ඊළඟට ගමනාගමනය සඳහා කොහොමද මේ තොරතුරු සහ සංවේදී තාක්ෂණය භාවිතා වෙන්නේ? ට්‍රාන්ස්පෝර්ට් වලට කොහොමද යොදා ගන්නේ? එතනදී CCTV කියන එක යොදා ගන්න අවස්ථාවල් තියෙනවා. එතනදී CCTV යොදා ගැනීමේදී විශේෂයෙන්ම දැන් අනිවාර්යයෙන්ම අපිට යොදා ගන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ මාර්ග අනතුරු පිළිබඳව නිරීක්ෂණය කර ගැනීමට මේ CCTV පද්ධති බහුලව භාවිතා කරන්න පුළුවන්. ඊළඟට විදුලි සංඥා ලාම්පු ඔටෝමේටඩ් සිස්ටම් එකකට පාරක තිබෙන්නා වූ මාර්ග තදබදය පාලනය කිරීමත් මෙතනදී සිද්ධ වෙනවා. හරිද? අනිත් එක තමයි හැඳුනුම් සංකේත සඳහා. ඒ කියන්නේ කොයි හරි ස්ථානයකට ඔබ පිවිසෙනවා නම් ඔබට මෝටර් රථයෙන් බහින්නේ නැතුව ඔබගේ මෝටර් රථය අයිඩෙන්ටිෆයි කරගන්න. ඒ අවදාළ කරන පරිශ්‍රයට ඇතුල් වීම සඳහා අනිවාර්යයෙන්ම ඔබට ඒ නවත්තන ස්ථානයේදී ඔබගේ මෝටර් රථයේ ඔබගේ සේවක හැඳුනුම් පතක් තිබෙනවා නම් ඒකට ස්පෙෂල් ප්‍රෝග්‍රෑම් කරපු චිප්ස් සම්බන්ධ කරලා තියෙනවා නම් ඔබගේ මෝටර් රථය ඈත තියා දැන හඳුනාගෙන ස්වයංක්‍රීයව ගේට්ටුව විවෘත කරන්න පුළුවන්. එතකොට ඒ යටතේ ඔබට පුළුවන් ඔබගේ වාහනේ පරිසරයට ඇතුළත් කරන්න. එහෙම හැකියාවක් තියෙනවා මේ ට්‍රාන්ස්පෝර්ට් මෝඩ් එකේදී යොදා ගන්නවා නම්. ඊළඟට විනෝදාස්වාදය සඳහා ඔබගේ තොරතුරු සහ සංවේදී තාක්ෂණය යොදා ගැනීම කොහොමද? ඔබ අද බොහෝ දුරට මේක යොදා ගන්න අවස්ථාවල් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම ඔබට අනිවාර්යයෙන්ම දැන් අද ඕනම කෙනෙකුට අපිට පුළුවන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඔබගේ මිතුරන් සමග සම්බන්ධ වෙලා කතා බහ කරන්න නේද? ඔබට ඕනනම් පුළුවන් ගීත ගායනා කරන්න. සංගීතමය සම්බන්ධයෙන් තිබෙන විවිධාකාර apps තියෙනවා නේද? ඒ වගේ බොහෝ දේවල් ඔබට තියෙනවා. ඒ වගේම ප්‍රසිද්ධ සමාජ ජාල වෙබ් අඩවි තියෙනවා. ඔබට අන්තර්ජාලය ඔස්සේ ඔබට රූපවාහිනී නරඹන්න දැන් පුළුවන්කම තියෙනවා නේද? ඒ වගේම රූපවාහිනී වැඩසටහන් නැරඹීමට ඒ වගේම ඔබට පුළුවන් ජනප්‍රිය තරුවක් වෙන්න
එවැනි පහසුකම් අද ඕනෑම තරම් අවස්ථාවල් තියෙනවා. ඉතින් නිතරම ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ වෙනත් පුද්ගලයන් සමග ක්‍රීඩා කිරීමේ හැකියාවත් අපිට තියෙනවා. මේ සියලු කාරණා ගැන කතා කිරීමේදී අපි ඊළඟට අවබෝධ කරගන්න ඕන දේ මොකද්ද? තොරතුරු සහ සංවේදන තාක්ෂණයේ තිබෙනා වූ අනිසි ප්‍රතිඵලත් මොනවද කියන එක. තාක්ෂණය කොච්චර දියුණු වුණත් සමහර වෙලාවට අපගේ ජීවිතයත් මේ තොරතුරු සහ සංවේදන තාක්ෂණයේ යටතේ පාලනය වෙන අවස්ථාවන් වලට එන්න ඉඩකඩ තියෙනවා. මොකද්ද? සමහර වෙලාවට අපි මේකට අධික ලෙස ඇබ්බැහි වීම නිසා අපි සමාජයෙන් අනිත් අයගෙන් වෙන් වෙන අවස්ථාවන් වැඩි. ඒ කියන්නේ ඔබ හුදකලා පුද්ගලයෙක් බවට පත් වෙන්න ඉඩකඩ වැඩි. අයිසොලේෂන් එකක් ඔබට වෙන්න ඉඩකඩ තියෙනවා. එවැනි කාරණාවලදී ඔබ අනිවාර්යයෙන්ම මීට වැඩිය ටිකක් දැන් සමාජයේ අපි අනිත් අපිත් එක්ක දිනපතා ඇසුරු කරන ඔබගේ පවුලේ සමාජිකයන් එක්ක ඔබ නිරන්තරයෙන්ම වගේ කතා බහ කරන්න ඉඩ තියෙන හැම වෙලාවකම එතනදී ඔබගේ ඒ තිබෙන්නා වූ ඒ ස්වභාවය වෙනස් වෙන්න ඉඩකඩ තියෙනවා. අනිත් එක තමයි ඇබ්බැහි වීම හරහා ඔබගේ ශරීරයට යම් යම් ආකාරයේ අතුරු ආබාධ හට ගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ අක්ෂි ආබාධ, කොන්දේ ආබාධ, හිස කැක්කුම ඒ විතරක් නෙමෙයි ඔබගේ ශරීරයේ ස්ථූල භාවය වර්ධනය වීම. විශේෂයෙන්ම මේ තොරතුරු සහ සංනිවේද තාක්ෂණයේ ශාස්ත්‍රයේ වැඩ කරන අය, මෘදුකාංග ඉංජිනේරුවරු, ඒ වගේ අය නිරන්තරයෙන්ම එකම තැනකට වෙලා වැඩ කරන නිසා ඒ ආයතනවල තිබෙනා වූ ඒ කාර්යභාරයන් වල තිබෙනා වූ ආතතිය වැඩි වීම නිසා, ස්ට්‍රෙස් එක වැඩි වීම නිසා සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට මොකද වෙන්නේ? ඔවුන්ගේ අර අපි කලින් අර කතා කරපු හෘද රෝගී තත්ත්වයන්, ඒ වගේම ශාරීරික ස්ථූල භාවයන්, අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, ඒ වගේ රෝගී තත්ත්වයන් පවා වැඩි වෙන්න පුළුවන් අවස්ථාවල් තියෙනවා. හරිද? අනිත් එක තමයි සමාජ ජාල ඔස්සේ ඔබට නොගැලපෙන මිත්‍රයෝ ඔබට පුද්ගලයෝ මුණ ගැහෙන්න ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමයි ඔබගේ ඡායා රූප හැමතිස්සෙම අන්තර්ජාලයට පමණට වඩා විවෘත කරන්න යන්න එපා. ඒකත් සමහර වෙලාවට අද කාලේ තාක්ෂණික වශයෙන් තාක්ෂණික අවභාවිතාව කරලා ඔබගේ පෞද්ගලිකත්වයට හානි කරන්න පුළුවන් ආකාරයේ විකෘති කිරීම සිද්ධ කරන්න පුළුවන් අවස්ථාව වැඩි. ඒ වගේම තමයි අන්තර්ජාලයේ තිබෙනා වූ ඒ වගේ මානසික විකෘතිතා සහිත වෙබ් අඩවි වලට අසභ්‍ය තියනා වූ අසභ්‍ය කන්ටෙන්ට්ස් තියෙනවා. නැත්නම් මේ සෙක්ෂුවල් කන්ටෙන්ට්ස් තිබෙනා වූ ඒ වෙබ් අඩවි වලත් ඔබගේ මානසිකව විකෘතිතාවයන් නැති කරවන්න පුළුවන් දේවල් එන්න ඉඩකඩ වැඩි. ඒ නිසා මෙවැනි කාරණා ඔස්සේ ඔබ බොහොම කල්පනාකාරීව කටයුතු කරන්න. ඊළඟට පරිගණකයේ පරිණාමය පිළිබඳව අපේ මේ පාඩමේ අවසන් කොටස අපි මේ එකතු වෙලා ඉන්නේ. පරිගණකයේ පරිණාමය දිහා බැලුවාම ඔබට අනිවාර්යයෙන්ම මෙන්න මේක ගැන සෑහෙන අවධානයක් යොමු කරන්න ඕනේ. අපි ඉස්සෙල්ලාම අද මේ තාක්ෂණික වශයෙන් දියුණු වෙච්ච පරිගණකයක් ගැන කතා කරන්න කලින් පරිගණකයේ මූලික උපත කොහෙන්ද ආවේ? පළවෙනියටම ඇත්තරම සාමාන්‍ය මේ පරිගණනය කියන වචනේ තේරුම බැලුවොත් කම්පියුට් කියලා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මේ එකතු කිරීම කියන එක. ඒ කියන්නේ ගණනය කරනවා කියන එක තමයි කම්පියුට් කියලා කියන්නේ. පරිගණනය. එහෙමනම් මේ ඇබකස් කියන උපකරණය ඇත්තටම මේ ලෝකයේ බොහෝ රටවල් වල මීට සෑහෙන කාලයකට ඉහතකදී ඉඳලා, ඒ කියන්නේ අවුරුදු 5000කට පමණ ඈත අතීතයේ ඉඳලා යොදාගත්තු උපකරණයක්. අදටත් මේක යොදා ගන්නවා මේ ඇබකස් එක චීනය, ජපානය, කොරියාව වගේ රටවල් වලදී ළමයින්ට අදටත් ගණනය කිරීම ඉගැන්වීම සඳහා යොදාගන්නේ ඇබකස් එක. එතකොට මේ ඇබකස් එක පාවිච්චි කරලා තමයි ඉස්සෙල්ලාම මේ පරිගණකයේ ආරම්භයේ හැටියට අපි සලකන්නේ. හැබැයි මතක තියාගන්න මේ ඉලෙක්ට්‍රොනික යුගයක් ගැන මේ තාම අපි කතා කරන්නේ. ඊළඟට ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ කාරණා ටික අතිශය වැදගත් වෙනවා. 1642 දී බ්ලේස් පැස්කල් කියන විද්‍යාඥයා මේ බ්ලේස් පැස්කල් කියන පුද්ගලයා විසින් ආකලන යන්ත්‍රය එහෙම නැත්නම් ඇඩින් මැෂින් කියන එකක් නිෂ්පාදනය කරා. ඇත්තටම ලෝකේ පළවෙනිම යාන්ත්‍රික මට්ටමේ ගණිත කර්මය කරන්න පුළුවන් උපකරණය වන්නේ ඇඩින් මැෂින් එක. ඒක නිර්මාණය කළේ කවුද? බ්ලේස් පැස්කල් විසින් නිර්මාණය කළේ. ඊළඟට ගොට්ෆ්‍රීඩ් විල්හෙම් වෝන්
ලිබ්ස්නිට්ස් මේ උපකරණය දියුණු කරා පැස්කල්ගේ. හරිද? එතකොට දැන් ආකලන යන්ත්‍රය ඇත්තටම එකතු කිරීම අඩු කිරීම කරන්න පුළුවන් වුණාට මේක දියුණු කරායින් පස්සේ බෙදීම ගොඩ කිරීමත් කරන්න පුළුවන්කම තිබුණා. ඊළඟට ජෝසප් ජකාඩ් කියන ප්‍රංශ ජාතික විද්‍යාඥයා සිදුරුපත් ක්‍රමය නැත්නම් පංච් කාඩ් සිස්ටම් එක පාවිච්චි කරලා රෙදි විනය යන්ත්‍රයක් නිර්මාණය කළා. චාල්ස් බැබේජ් ඒ පංච් කාඩ් සිස්ටම් එක තවත් දුරටත් දියුණු කරලා ඇනලිටිකල් එන්ජින් කියන උපකරණය නිර්මාණය කළා. ඇනලිටිකල් එන්ජින් එක. ඇයි චාල්ස් බැබේජ් අපිට ගොඩක් වැදගත් වෙන්නේ? මේ ඇනලිටිකල් එන්ජින් එක ලොකු ටර්නින් පොයින්ට් එකක්. ලොකු හැරවුම් ලක්ෂයක් බවට පත් වෙන පරිගණකයේ ඉතිහාසයේ පරිණාමය දිහා බලද්දී. පරිගණකයේ පරිණාමය. ඒ කියන්නේ කාලයත් එක්ක පරිගණකය විකාශය වෙලා ආපු ආකාරය, දියුණු වෙලා ආපු ආකාරය තමයි පරිණාමය කියන්නේ. එතකොට ඇනලිටිකල් එන්ජින් එකක් ගත්තහම ඒකේ තිබුණා මෙන්න මේ ලක්ෂණ 4. ආදානය ඉන්පුට් කිරීම, සකස් කිරීම process, output ප්‍රතිදානය කිරීම සහ ගබඩා කිරීම. එහෙම නැත්නම් ආචයනය storage කියන පහසුකම් 4ම තිබුණා. input, process, output, storage කියන එක. එතකොට මේ සඳහා මේ යොදා ගන්න මේ පහසුකම් 4ම තිබුණු නිසා ඒ 4ම අද කාලේ තියෙන පරිගණකවල දියුණුවටත් යොදාගත්තා. ඒ කියන්නේ අද කාලේ පරිගණකයක් ගත්තොත් ඔබ මේ දැන් භාවිතා කරන පරිගණක දිහා බැලුවොත් ඉන්පුට් කරන්න පුළුවන්, ඒක ප්‍රොසෙස් වෙනවා, ඊට පස්සේ අවුට්පුට් කරලා දෙනවා. ඒ විතරක් නෙමෙයි මේක ස්ටෝරේජ් එකකුත් කරලා දෙනවා. මේ සියලු කාරණාවන් පවා මේ ඇනලිටිකල් එන්ජින් එකේ තිබුණා. ඉතින් චාල්ස් බැබේජ් මේක ඇතුළත් කරපු නිසා මේක අපි හඳුන්වනවා, අපි චාල්ස් බැබේජ් හඳුන්වනවා කවුරු හැටියටද? පරිගණකයේ පියා හැටියට. හරිද? පරිගණකයේ පියා හැටියට. ඔහු නිර්මාණය කළේ ඇනලිටිකල් එන්ජින් එක. එතකොට මේකේ පරිගණක වැඩසටහන් කරන්න සඳහා යොදාගත්තේ කවුද? ඇඩා ඔගස්ටා ලව්ලේස් කියන පුද්ගලයා තමයි මේක යොදාගත්තේ. කාන්තාවක්. ඇය තමයි ලෝකයේ පරිගණක වැඩසටහන් ශිල්පිනිය හැටියට හඳුන්වන්නේ. හරිද? ඉතින් ඊට පස්සේ හොවාඩ් ඒකන් කියන පුද්ගලයා හරිද 1944 දී මාක් 1 කියන පරිගණකය නිර්මාණය කළා. දැන් අපි මෙතෙක් වෙලා මේ කතා කරේ පරිගණකයේ පරිණාමය කියලා. මේ කතා කරපු කාරණා දිහා බැලුවොත් බ්ලේස් පැස්කල්ගේ ඇඩින් මැෂින් එක හරිද? ඊළඟට චාල්ස් බැබේජ්ගේ ඇනලිටිකල් එන්ජින් එක, ඊට පස්සේ හොවාඩ් ඒකන්ගේ මාක් 1 කියන පරිගණකය, මේ සියල්ලම යාන්ත්‍රික උපකරණ. හරිද? යාන්ත්‍රික වශයෙන් තමයි මේවා ක්‍රියාත්මක වුණේ, මැෂිනරි ආකාරයෙන්. හරිද? එතකොට ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන්න පරිගණක නිර්මාණය කරන්න පටන් ගත්ත මෙතනින් පස්සේ. ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන පරිගණකය නිර්මාණය කරනින් පස්සේ අන්න එතන ඉඳලා ක්‍රම මේ කාල සීමාව අපි පරිගණක පරම්පරා හැටියටයි ගණන් ගන්න. මතක තියාගන්න ඊට පෙර මේ යුගය මේ චාල්ස් බැබේජ්ගේ බ්ලේස් පැස්කල්ගේ මේවා එකක්වත් අපි පරිගණකයේ පරම්පරාවන් සඳහා සලකන්නේ නැහැ. පරිගණකයේ පරිණාමය වෙච්ච ආකාරය ගැන තමයි අපි එතනදී සලකා බලන්නේ. හරිද? ඉවලූෂන් එක වෙන්නේ කොහොමද කියන එකයි එතනදී බලන්නේ. අපි දැන් බලමු පරිගණකයේ පරම්පරාවන් දිහා. පරිගණක පරම්පරාවන් දිහා ඔබ සලකා බැලුවොත් අපිට ප්‍රධාන වශයෙන්ම පරම්පරා 5කට මේක බෙදලා ගන්න පුළුවන්. පළමු පරම්පරාව 1940 සිට 1956 දක්වා. ඔබ මේකෙදි මතක තියාගන්න ඕනේ විශේෂයෙන්ම පළවෙනි පරම්පරාව ඒ එක් පරම්පරාවන් වල යොදාගත්ත තාක්ෂණය පිළිබඳව ඔබ මතක තියාගන්න ඕනේ. ඒ සඳහා යොදාගත්ත ඒ පරිගණක වලට උදාහරණ සහ විශේෂ ලක්ෂණ මොනවද කියන එක ඔබ අවබෝධ කරගත්තොත් ඒක වඩා වටිනවා. සංසන්දනාත්මකව එක් පරිගණක පරම්පරාවන් වලදී සිදු වූ වෙනස්කම් පිළිබඳව ඔබ අවබෝධය තබා ගන්න ඕනේ. එතකොට ෆස්ට් ජෙනරේෂන් එකට අයිති වෙන පරිගණක සියල්ලම පාහේ නිර්මාණය වුණේ වැකියුම් ටියුබ්ස්. එහෙම නැත්නම් රික්තක නල භාවිතා කරලයි ඒවා යොදාගත්තේ.
ඒ වගේම විශේෂ තාක්ෂණයක් ඇටියට ඉන්පුට් කරන්න, ප්‍රොසෙස් කරන්න, ස්ටෝර් කරන්න සහ අවුට්පුට් එකට සඳහා මේ ක්‍රමවේද 4 අර චාල්ස් බැබේජ්ගේ ඇනලිටිකල් එන්ජින් එකෙන් ඒ යොදාගත් සංකල්ප 4ම මේ පළමු පරම්පරාවේ යොදා ගැනුණා. එතකොට ඒ සඳහා යොදාගත්තේ මොකද්ද? සිදුරුපත් ක්‍රම. එහෙම නැත්නම් පන්ච් කාඩ් ක්‍රමවේදය. එතකොට මැෂින් ලැන්ග්වේජ් කියන එකත් මෙතනදී වඩා වැදගත් වෙන තැනක්. මැෂින් ලැන්ග්වේජ් කියන්නේ මොකද්ද? යාන්ත්‍ර භාෂාව කියන්නේ මොකද්ද? අද කාලේදී උනත් පරිගණකයේ කොපමණ දියුණු මට්ටමට ආවත් එයාට තේරෙන එකම එක භාෂාවයි තියෙන්නේ. ඒ ඇවිල්ලා මැෂින් ලැන්ග්වේජ් එක. එයා තේරුම් ගන්නේ 1.0 කියන එක විතරයි. 1.0 කියන එක විතරයි. හරිද? එතකොට 1.0 කියන ඒ පරිගණක භාෂාව පාවිච්චි කරලා තමයි මේ පරිගණනයේ කිරීම ක්‍රියාවලිය සිද්ධ වුණේ. ඉතින් මේකේ තියෙන ලක්ෂණ මොන වගේද? දැන් මේ උදාහරණයක් හැටියට අපිට පුළුවන් මෙතන තියෙනවා ENIAC, EDVAC, UNIVAC වගේ පරිගණක ගණනාවක් දකින්න ලැබෙනවා. මේ තියෙන මේ වගේ පරිගණකයක තියෙන උදාහරණ දැන් විශේෂයෙන්ම ඔබට පේනවා ඇති මේක හරි විශාල. මේ මුළු කාමරයක් පුරාම මේ පරිගණකය විහිදිලා ගිහිලා තිබුණා. ඒක කාමරයක් නෙමෙයි, කාමර කිහිපයක් පුරාවට වගේ. හරිද? ඔබට පේනවා ඇති මේ ක්‍රියාකාරීත්වය සඳහා කාන්තාවන් තමයි යොදාගන්නේ. ඉතින් විශේෂ සංකීර්ණ ඒ කියන්නේ මේ පරිපත සංකීර්ණයක එකතුවක්. හරිද? මේ සඳහා යොදා ගැනුනේ. ඉතින් විශේෂයෙන්ම මේ වගේ පරිගණකවල මේ විශාලත්වය අධික වීම නිසා විශාල විදුලි ප්‍රමාණයක් වැය වෙනවා. ඔබට පේනවා ඇති සෑහෙන ලොකු පරිපත ප්‍රමාණයක් මෙතන තියෙනවා. හරිද? මේ හේතුව නිසා ඇත්තටම ගොඩාක් විදුලි පරිභෝජනය වැඩි වුණා, අධික ලෙස වැඩි වුණා. ඒ වගේම තමයි ලොකු තාපයක් ඒ හින්දා හටගත්තා. හරිද? ලොකු හීට් එකක් ජෙනරේට් වුණා. ඒ වගේම තමයි මේක කොහෙවත් එහෙම ගෙනියන්නත් බෑ, පහසුවෙන් කොහොමත් ගෙනියන්න බෑ. මිලත් අධික වෙන්න පටන් ගත්තා. දෙවෙනි පරම්පරාවට එනකොට මේක ටිකක් වෙනස් වෙනවා. second generation computers කියලා අපි ප්‍රධාන වශයෙන්ම හඳුන්වන්නේ 56 සිට 63 දක්වා කාලවකවානු නිර්මාණය වෙච්ච පරිගණක. එතකොට අර vacuum tubes වෙනුවට transistor කියන එක යොදා ගන්න පටන් ගත්තා මේ කාලවකවානුවෙන්. transistor එකකින් සාමාන්‍යයෙන් කරන්නේ කුඩා ධාරාවකින් විශාල ධාරාවක් බවට වර්ධනය කරලා දෙන එක තමයි transistors වලින් කරන්නේ. ඒ හේතුව නිසාම අර යොදා ගන්නා විදුලි ප්‍රමාණය, විදුලි බලය ප්‍රමාණයෙන් අඩු වුණා. විදුලි පරිභෝජනය හැකිතරම් අවම වීමක් මේකේ සිද්ධ වුණා. ඒක වඩා වටිනවා. ඒ හේතුව නිසා මොකද්ද සිද්ධ වෙන්නේ? අර විදුලිය ප්‍රමාණය අවම වීම නිසා පුළුවන් තරම් අර අඩු තාප ප්‍රමාණයක් පළවෙනි පරම්පරාවට සාපේක්ෂව වැය වෙන්න පටන් ගත්තා. මේ නිපද වෙන්න පටන් ගත්තා. ඒ වගේම තමයි ප්‍රමාණයත් කුඩා වෙන්න පටන් ගත්තා. දැන් මේ තියෙන්නේ මේ වගේ දෙවන පරම්පරාවට අයිති පරිගණකයක්. ඒ වගේම තමයි පළමු පරම්පරාවට වඩා සාපේක්ෂව වේගවත් වුණා. තුන්වෙනි පරම්පරාව ගත්තොත් ඒ සඳහා යොදාගත්තේ අනුකලිත පරිපථය නැත්නම් ICs කියන එක, integrated circuits කියන එක. හරි, integrated circuits කියන්නේ මෙන්න මේ වගේ දේවල් ඔබ දකිනවා ඇති මේක. එතකොට මේ වගේ ඒවා පරිගණක සඳහා යොදාගත්තායින් පස්සේ 1964 සිට 75 දක්වා වකවානුවේදී කීබෝඩ් එකයි මවුස් එකයි පළවෙනි වතාවට ඔන්න හඳුන්වා දෙනවා මේ වගේ පරිගණකයක. දැන් ඔබට දකින්න ලැබෙනවා ඇති මේ වගේ පරිගණක වලට එවැනි සංග්‍රහිත පරිපථ යොදාගත්ත නිසා මොකද්ද මෙතනදී වෙන්නේ? සංග්‍රහිත පරිපථ එහෙම නැත්නම් integrated circuits වල තියෙන විශේෂත්වය තමයි ඒකෙන් පරිපථය ප්‍රමාණය තවත් කුඩා කරන්න පුළුවන්කම තියෙනවා. කුඩා කරයින් පස්සේ මොකද්ද වෙන්නේ? ක්‍රමානුකූලව පරිගණකයේ ප්‍රමාණය කුඩා වෙන්න පටන් ගත්තා. ඒ හේතුව නිසාම මොකද උනේ? අර රත් වෙන ප්‍රමාණය අඩුයි, විදුලි පරිභෝජනයත් අඩුයි, සාපේක්ෂව එන්නෙන්නම මිලෙන් අධික වෙනවා. හැබැයි වේගය වැඩි. හරිද? දැන් ඔබට තේරෙනවද සාමාන්‍ය පරිගණක පරම්පරාවන් වලදී ඉස්සරහට එනකොට මොකද වෙන්නේ? ප්‍රධාන වශයෙන් කාරණා කීපයක් තියෙනවා. වේගය වැඩි වෙනවා.
මිල අධික වේගෙන එනවා. හැබැයි අනිත් පැත්තෙන් විශාලත්වය අඩු වෙනවා, තාප විමෝචනය අඩු වෙනවා, අනිත් පැත්තෙන් විදුලි පරිභෝජනයත් අඩු වෙනවා. හරිද? ඒ වගේම තමයි ද්විතීක ආචරණය සඳහා ඒ කියන්නේ දැන් මේ සෙකන්ඩරි ස්ටෝරේජ් එකක් විදිහට සාමාන්‍යයෙන් ඔය අද කාලේ අපි හાર્ඩ් ඩිස්ක් එක යොදා ගන්න උදාහරණයක් හැටියට ගබඩා කර ගැනීම සඳහා. නමුත් ඒ කාලේ හાર્ඩ් ඩිස්ක් එකක් කියලා එකක් තිබුණේ නැහැ. ඒ සඳහා යොදා ගන්නුනේ ගොඩක් වෙලාවට චුම්බක තැටි. එහෙම නැත්නම් ලොකු මැග්නටික් ටේප්ස් තමයි ඒ සඳහා යොදාගත්තේ. එතකොට උසස් මට්ටමේ වැඩි දියුණු වෙච්ච පරිගණක භාෂාවන් යොදාගත්තා මේ වගේ පරිගණක නිර්මාණය කිරීම සඳහා. ඔබට පේනවා ඇති ග්‍රැෆික් ආකාරයෙන් සුළු වශයෙන් යොදාගත්ත මේ වගේ අර පරිගණක තීරයක් භාවිතා කළා. ඊළඟට හතරවෙනි පරම්පරාව ගත්තොත් සාමාන්‍යයෙන් හතරවෙනි පරම්පරාවේ පරිගණක අද ගොඩක් වෙලාවට ඔබට දක්නට ලැබෙන පරම්පරාවන් විශේෂයෙන්ම මේ හතරවෙනි පරම්පරාවේ පරිගණක සඳහා තමයි ගොඩක් වෙලාවට අපිට සමීප පරම්පරාව වෙන්නේ. ගොඩක් වෙලාවට මේ සඳහා යොදාගත්තේ දැන් ශුද්‍ර සකසන එහෙම නැත්නම් මයික්‍රෝ ප්‍රොසෙසර්ස් තමයි මේ 1975 සිට 89 දක්වා වූ මේ පරම්පරාව සඳහා යොදාගත්තේ. ඊළඟට පළවෙනි වතාවට graphical user interface එකක් එන්න පටන් ගන්නවා. හරිද? graphical user interface එකක් මුලින්ම එහෙම නැත්නම් චිත්‍රක පරිශීලක අතුරු මුහුණතක් එන්න පටන් ගන්නවා පළවෙනි වතාවට. හරිද? ඉස්සර කාලේ අර third generation එක ඔබ දැක්ක ආකාරය අර කොළ පාට මේ කළු පාට screen එකක තිබෙන්න මේ වගේ දේවල් පරිගණක එන්නේ නැතුව පළවෙනි වතාවට ඔබ දකිනවා චිත්‍රක ආකාරයෙන් මෙන්න මේ වගේ graphic ආකාරයේ පරිගණක ඔන්න එන්න පටන් ගන්නවා. මේ ඇවිල්ලා 4th generation එකේ. එතකොට ඒ සඳහා යොදාගත්ත තාක්ෂණය මොකද්ද? ශුද්‍ර සකසන. එහෙම නැත්නම් micro processors කියන එක. එතකොට පළවෙනි වතාවට CD30 ඊළඟට floppy disk එන්න පටන් ගන්නවා. floppy disk කියලා කියන්නේ සාමාන්‍යයෙන් දැන් ගොඩාක් මෙන්න මේ වගේ අතේ එහෙ මෙහෙ ගෙන යන්න පුළුවන් අද කාලේ අපි පාවිච්චි කරන USB pen drive එක වගේමයි. ඒ කියන්නේ USB pen drive එක වගේ එහා මෙහා තනින් තන ඔබගේ තොරතුරු දත්ත ගෙන යන්න පුළුවන් උපකරණයක් හැටියට එන්න පටන් ගත්තා. මුල්ම කාලේ ආපු එක තමයි මේ ඔබ දකින්නේ කළු පාට. ඒක ඊටාම විශාලයි. ගල් පහමාරක් විතර දිග පළලක් තියෙනවා. ඊට පස්සේ ක්‍රමානුකූලව සයිස් එක කුඩා වෙලා මෙන්න මේ නිල් පාට වර්ගයේ floppy disks ඒ සඳහා භාවිතා වුණා. දැන් මේවා එකක්වත් භාවිතා වෙන්නේ නැහැ. භාවිතයෙන් සම්පූර්ණයෙන්ම දැන් ඉවත් වෙලා ඉවරයි. හරිද? ඉතින් අද කාලේ ඒ වෙනුවට USB pen drive එක එන්න පටන් ගත්තා. ඒ වගේ තමයි CD30. හරිද? CD30 කාලයක් තිස්සේ භාවිතා වෙන්න පටන් ගත්තේ මෙන්න මේ පරම්පරාවත් එක. ඒක ඇවිල්ලා 4th generation එකත් එක තමයි එන්න ගත්තේ. ඉතින් ගොඩක් වෙලාවට අපේ නිවෙස්වල භාවිතා කරන පරිගණක මේ යුගයේදී එන්න පටන් ගත්තා. විශේෂයෙන් මේ කියන්නේ 1975-89 කාලවකවානුවේදී තමයි ගොඩක් වෙලාවට මේ ලංකාවේ නැති වුණත් සාමාන්‍යයෙන් ඇමරිකාව වගේ දියුණු රටවල් වලදී නිවෙස්වල පරිගණක භාවිතා වෙන්න පටන් ගත්තේ. හරිද? ඉතින් ඇත්තරම ලංකාවේ හතරවෙනි පරම්පරාව 1989ට පස්සේ වගේ තමයි එන්න පටන් ගත්තේ. ඒ කියන්නේ නිවෙස්වල පරිගණක භාවිතා වෙන්න පටන් ගත්තේ. ඒ කියන්නේ 2095 වගේ ඒ කාලවකවානු ඉඳලා 95 2000 වකවානු ඉඳලම ගොඩාක් පරිගණක ගෙවල් වලට එන්න පටන් ගත්තා. ඒ හැමෝටම නෑ. අද කාලේ නම් ලැප්ටොප් එකක් නැති නිවසක් හොයාගන්නත් නැති. මේකේ විශේෂත්වය මොකද්ද? තවත් පුළුවන් තරම් මේක වේගවත් වෙන පටන් ගත්තා. අනිත් එක තමයි ප්‍රමාණය කුඩා වීමත් නිසා අර කලින් ඒවට වඩා අර ලොකු මේසයක් උඩ තියනවට වැඩිය මේවා ටිකක් එහා මෙහා ගෙන යාමේ පහසුකමක් තිබුණා. ඒ වගේම තමයි මේවායේ දාන මෘදුකාංගත් අපිට අප්ඩේට් කරන්න පහසුකමක් ආවා. ඒ වගේම තමයි පරිගණක වේගවත් ජාලත් එක්ක සම්බන්ධ කරන්න කියලා තිබුණා. ඒ කියන්නේ කම්පියුටර් නෙට්වර්ක්ස් නිර්මාණය කිරීමේ හැකියාවක් ආවා. පුළුවන් තරම්
මොකද්ද? එක පරිගණකයක් තවත් පරිගණකයක් එක සම්බන්ධ කරලා හැකි තරම් මේ දත්ත sannivedanaya කියන එක අන්තර්ජාලය කියන එකත් ඇත්තට මේ වෙනකොට ලෝකේ බිහි වෙලා තිබුණේ. ලොකුවට පුළුල්ව නැති වුණාට සාමාන්‍යයෙන් ඒ රටවල් අතර අන්තර්ජාල මට්ටමින් මේ සම්බන්ධතාවයන් නිර්මාණය කරගෙන තිබුණා. ඊළඟට පස්වෙනි යුගය 1989 සිට අද දක්වා යුගය. ඉතින් අනිවාර්යයෙන්ම ඒ සඳහා යොදා ගන්න තාක්ෂණයේ හැටියට අධික ප්‍රමාණය අනුකලිත පරිපථ එහෙම නැත්නම් ultra large scale integration circuit boards යොදා ගන්නවා අද කාලේ. ඉතින් hard disk එක බොහොම ඊටාම ඉහළ මට්ටමේ අද භාවිතා වෙනවා. 2 terabyte වෙනකම් අද hard disk එක අපිට ගන්න පුළුවන්. ඒ වගේ තමයි CD තැටි. ඒවත් ඇතරම දැන් DVD ඇවිල්ලා දැන් Blu-ray disc දක්වා දැන් අද යොදා ගන්නවා. අනිත් එක තමයි ප්‍රධාන වශයෙන්ම අන්තර්ජාලයේ ඔස්සේ පරිගණක නිර්මාණය වෙලා තියෙනවා. සම්බන්ධ කරගන්න පුළුවන් ඊටාම වැඩියෙන්. අනිත් එක ඔකේ වැදගත්ම දේ මොකද්ද? ගොඩක් වෙලාවට තාක්ෂණික වශයෙන් අද දිනු වෙලා artificial intelligence කියන එක. එහෙම නැත්නම් කෘත්‍රිම බුද්ධියත් එක්ක මේක සම්බන්ධ වෙලා තියෙනවා. දැන් ඔබගේ පරිගණක ගත්තාම අපි පාවිච්චි කරන ස්මාර්ට් ජංගම දුරකථනයත් එක්තරා මේ පස්වෙනි යුගයේ පරිගණකයක් හැටියට හඳුනා ගන්න පුළුවන්. එතකොට අපි උදාහරණයක් හැටියට Google Assistant කියන උපාංග ඒ පහසුකම අද ඔබගේ පරිගණක සඳහා ඔබගේ ජංගම දුරකථන සඳහා යොදා ගන්න පුළුවන්. ඒ වගේම අද Windows මෙහෙයුම් පද්ධතිය ගත්තොත් Windows 10 මෙහෙයුම් පද්ධතිය සඳහා යොදාගෙන තියෙනවා Cortana කියන කෘත්‍රිම බුද්ධිමය පහසුකම යොදාගෙන තියෙන. ඉතින් ඔබට පුළුවන් voice commands දෙන්න ඔබගේ පරිගණකය වැඩ කටයුතු කිරීම සඳහා. හරිද? ඊළඟට ඔබට අන්තර්ජාලයේ සම්බන්ධතාවයක් අවශ්‍ය වෙනවා මේ සඳහා. නමුත් අන්තර්ජාලය ඔස්සේ ඔබගේ කටහඬින් ඔබට ක්ලික් කරන්න ටයිප් කරන්නේ නැත්නම් මේක ගොඩක් වැදගත් වෙන විශේෂයෙන්ම ආබාධිත අයට තමන්ගේ කටහඬ භාවිතා කරලා උන්ට පුළුවන් පරිගණකයත් එක්ක සම්බන්ධ වෙලා තමන්ගේ වැඩ කටයුතු සිදු කර ගැනීමට. ඉතින් ගොඩක් වෙලාවට මේ රොබෝ තාක්ෂණය සඳහා පරිගණක යොදා ගැනීමේදී පස්වෙනි පරම්පරාව ගොඩක් වැදගත් වෙලා තිනවා. ඉතින් ඒ වගේම තමයි ගොඩක් වෙලාවට ඔබගේ voice typing හැකියාවත් ඒ වගේම අක්ෂර හඳුනා ගැනීමේ හැකියාවත් හරිද? ඒ කියන්නේ ඔබට ඕන නම් document එකක් printed document එකක් ඡායාරූපයක් හැටියට අරගෙන ඒක ස්කෑන් කරලා ඔබට සංස්කරණය කර ගැනීමේ පහසුකම් පවා මේකේ මේ හැකියාවන් වල තියෙනවා. ඉතින් අනිත් වැදගත්ම දේ මොකද්ද? කාර්යක්ෂමතාවය ඉතාම ඉහළයි. එහා මෙහා ගෙන යාම පහසුයි. වියදම අඩුයි. ඉතින් හැසරවා ගැනීමේ පහසුකමක් තියෙනවා. හරිද? ඉතින් ඔබ දැන් භාවිතා කරන ටැබ්ලට් පරිගණක ස්මාර්ට් ජංගම දුරකථන මේ සියල්ලම මේ ගණයට අයත් වෙනවා. ඉතින් ඔන්න ඕක තමයි අපේ පළවෙනි පාඩම තොරතුරු සහ සංනිවේදන තාක්ෂණය එහෙම නැත්නම් information and communication technology කියන පාඩමත් එක්ක අපි අද සාකච්ඡා කළේ අපේ තොරතුරු සහ සංනිවේදන තාක්ෂණය පිළිබඳව හැඳින්වීමක් මම මේ ඔබට කළේ. එහෙනම් ගොඩාක් ස්තුතියි මාත් එක්ක අද දවසේ එකතු වුණාට. සුබ දවසක් ඔයගොල්ලෝ සියලු දෙනාටම.